රසයෙන් සැනසී කතරක සැනසුම නිත් දුටුවේ. සිත් නෙත් අසපුව අවබෝධයෙන් දිව්‍ය අර්ථවත් කර ගන්නට ඔබට මඟ විවර කරන්නේ මුළු මහත් දේශීය පැතුම් ඉටු වේවා සයිකල් හඳුන්කෝරු මේ බලාපොරොත්තුවේ ස්වදයි. නමස්කාර පූර්වකව අපි ආරාධනා කරනවා ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ අවසරයි වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිත්නෙත් අසපුවට ඊටාම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙන්නේ අනුරාධපුර සංඝමිත්තා ආරාමේ පින්වත් නෙත් ශ්‍රාවිකාවක් විසින්. ඇයගේ සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි, අපේ උදා වෙච්ච මේ නැවුම් වර්ෂය ඔබ හැම දෙනෙකුටම ආශිර්වාද කරනවා පිනෙන් කුසලයෙන් වැඩෙන වාසනාවන්ත පින්බන්ත වර්ෂයක් වේවා කියලා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙන දිගාසිරි සැලසෙන මේ ලැබුව මනුෂ්‍ය ජීවිතෙන් ඵල නෙලන වර්ෂයක් බවට මේ ලැබුව නව වර්ෂය පත් වේවා කියලා හැම දිනෙකටම ආශිර්වාද කරනවා. මේ උදා වෙන වර්ෂයට ආශිර්වාද ප්‍රාර්ථනා කරගෙන ඊයේ සජීවී දේශනාවක් සිදු වුණා කැලණිය තෙල්වත්තේ බොල්ලෑගල පන්සලේ ඉඳලා. සිත්නෙත් අසපුවටම පමණක් කුරු වෙච්ච ඇතැම් අය සමහර විට ඒ දේශනාව මග හැරෙන්නට ඇති. අපි එහිදී ඔබට විශේෂයෙන් සිහිපත් කළා වර්ෂයක් අත්හැරිලා ගෙවී ගිය වර්ෂයෙන් නව වර්ෂයක් උදා වෙන මේ පින්බර මොහොතේ මිනිසුන්ගේ මනසට යම්කිසි නැවුම් සිතුවිලි හැදෙනවා. මිනිසුන්ට ඒ දවස ටිකක් අලුත් ගතියක් දැනෙනවා වර්ෂය උදා වෙනකොට. ඒ නැවුම් මානසිකත්වය කෙනෙකුගේ හිතට සමහර වෙලාවට අර හිතේ තේච්ච පීඩනය අඩු කරන්නත් හේතුවක්. මොකද වර්ෂයක් එක දිගට ගෙවිගෙන වර්ෂය අවසාන වෙනකොට පින්වත් හරිම තෙහෙට්ටුවේ හරිම විඩාබරයිනේ. දවස අවසානයේ වගේ. දවස උදෑසන නැවුම් තියෙන ස්වභාවය නෙමෙයි දවස අවසානයේ අපිට අත්දකින්න ලැබෙන්නේ. දවස අවසානයේ හරි තෙහෙට්ටුයි. කායිකව වෙහෙස කරයි. එහෙම තමයි හැම දෙයක්ම ගෙවෙනකොට. දෙයක තියෙන අලුත දැනෙන නැවුම් ස්වභාවය පින්වත්නි ගෙවෙනකොට නෑනේ. ඔයත්ෝ අලුතෙන් ඇඳුමක් ගත්තම ඒ ඇඳුම අලුත ගත්ත කොට දැනෙන නැවුම් ස්වභාවය ඒ ඇඳුම ගෙවලා දානකොට නෑ. මොකක් හරි භාණ්ඩයක් ගත්තට පස්සේ ඇඳක් පුටුවක් මේසයක්
මොකක් හරි දෙයක්, කෝප්පයක්, පිඟානක්, වාහනයක්, දුරකථනයක්, ඕන දෙයක්. ඒ දේ ගත්ත අලුත තියෙන නැවුම් ස්වභාවය නෑ පින්වත්නි. ගෙවිගෙන යනකොට අලුත උපන්න දරුවෙකුගේ තියෙන නැවුම් ස්වභාවය නෑ පින්වත්නි. හැම රැලි වැටිලා වයෝවෘද්ධ වෙලා කුදු ගැහිච්ච වැඩිහිටි ශරීරයක අපිට දකින්න ලැබෙන්නේ අර සියුමැලි අලුත උපන් කිරි දරුවෙකුගේ තියෙන නැවුම් ස්වභාවය. ඕනම දෙයක ගෙවිගෙන යනකොට තියෙන තත්ත්වය ඕකයි. ඒක වර්ෂයටත් එහෙමයි. ඒ කියන්නේ කාලයට. කාලය කියන එක ආරම්භයේ අපිට දවස ආරම්භයේ, මාසික ආරම්භයේ, අවුරුද්දක ආරම්භයේ ඕනම දෙයක ආරම්භයේදී දැනෙන ඒ නැවුම් ස්වභාවය ගෙවිගෙන යනකොට නෑ. ඒක ලෝක ධර්මතාවයක්. ඒක ස්වභාවයක්. අපි හැම අවුරුද්දෙම අවුරුද්ද උදා වෙනකොට සුබ කියන වචනේ එකතු කරගෙන වසර ආරම්භයේ පතන ප්‍රාර්ථනේ සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනේ පින්වත්නි පුංචි කාලේ ඉඳලම අද වෙනකම් පැතුවා. සුබ නව වසරක් වේවා. කොච්චරනම් ජීවිතේ අපිට ඇහිලාද ඔය වචන ටික. මං කියන්නේ අද නෙමෙයි. දැන් අදත් ඔය ඇතන්ට මේ සද්ද ඕන තරම් ඇහෙනවනේ හඬ. සුබ නව වසරක් වේවා, සුබ නව වසරක් වේවා කියලා. අද දවසේ ඇහිච්ච ඔය වචන ටික පුංචි කාලේ ඉඳලා කොච්චර ඇහිලා තියෙනවද? ඇත්තරම ඔබ අපස්සට හැරිලා බලන්න. බලනකොට ඔබට දැනෙන්නේ පින්වත්නි ජීවිතේ ඔය කියන තරම්ම සුබ වුණාද? එහෙමයි කියලා අපි අසුභ ආකල්ප වලින්ද බලන්න ඕනේ. ඔබට අතීතයේ ගෙවිච්ච ස්වභාවයේ මහ ලොකු වෙනසක් අනාගතේ නෑ පින්වත්නි. මේ ජීවිතයේ ගෙවන ස්වභාවෙමයි අපි මීට කල්පයකට පෙර මනුස්ස ලෝකේ ආවනම්, කල්ප 100කට කලින් මනුස්ස ලෝකේ ආවනම්, කල්ප 1000කට කලින් මනුස්ස ලෝකේ ආවනම් හැමදාම ගෙව්වේ පින්වත්නි මේ දිර යන ස්වභාවය තමයි. ආයේ ඒකේ වෙනසක් නැහැ. එහෙනම් අපි ඉදිරියටත් තව කොච්චර ගෙව්වත් මේ සසර ගෙව යනවා කියන්නේ පින්වත්නි මේ වගේ අවුරුද්දෙන් අවුරුද්ද ගෙවෙන වර්ෂයයි උදා වෙන වර්ෂයයි කියා ගෙවෙන වයසයි උදා වෙන වයසයි කිය ගෙවෙන දවසයි උදා වෙන දවසයි කිය යන එක තමයි. මේක තමයි සංසාරේ චක්‍රය. ඔබට මේ චක්‍රය අතහරින්න, මේ යන ගමන අතහරින්න ඕනකමක් තියෙනවා නම් මට තවත් යන්න බෑ මේක වෙහෙසයි කියලා හිතනවා නම් මිනිස්සෙකුට පින්වත්නි එහෙම හිතුණා කියලා එයා මේ ජීවිතේ යම්කිසි තැනකින් කොතනින් හරි මට දැන් බෑ නවතිනවා කියලා වෙන ගමනක් අපිට අතාරලා දාන්න පුළුවන් වුණාට සමහර විවාහ වෙච්චයි විවාහ ජීවිතේ තවත් බෑ මං මේක අතාරිනවා කියලා දික්කසාද වුණාට බස් එකක කොහේ හරි ගමනක් යන කෙනෙක් තවත් මට මේ බස් එකේ යන්න බෑ කියලා බස් එක නවත්තලා බැහැලා ගියාට කෝච්චියකින් බැහැලා ගියාට මේ සංසාරයෙන් පින්වත්නි එහෙම බැහැලා යන්න එකපාරට බෑනේ. මේ දුර වෙහෙසයි කියලා දැනෙන කෙනා මේ දුර නවත්ත ගන්න නම් තවත් යන්න බෑ මන් දැන් නවතින්න ඕනි කියලා හිතනවා නම් ඒක හිතලා පමණක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බෝසතාණන් වහන්සේලාට ඕනුනෙත් පින්වත්නි මේ යන දුර ගමන නවත්තන්න. ඉතින් බෝසතාණන් වහන්සේලා හැමතිස්සෙම කිං කුසල ගවේෂීව මොකද්ද කුසලය කියලා සොයා සසර පුරා යම් කාලයක පාරමිතා පිරුවනම් ඒ පාරමිතා පුරපු කාලේ පින්වත්නි බෝසතාණන් වහන්සේලා අනන්ත සසරේ දුක දැක තමන්ට සමහර විට සසර ගමන නිමා කරන්න තියෙන අවස්ථාත් අතපසු කරමින් ලෝකයාවත් දුකින් මුදවන්නට ඕනේ කියන ඉලක්කයෙන් උන්වහන්සේලා
මහා කරුණාවකින් මේ සසරේ පාරමිතා පුරාගෙන සම්බුද්ධත්වයට පත් වුණේ. තමන් වහන්සේ මිදෙනවා වගේම තවත් ලෝකයාවත් මේ ගමනේ නවත්තන්න ඕනේ කියලා. ඒ නිසා පින්වත්නි පළවෙනි දේ තමයි අපිට මේ ගමන නවතින්න නම් තනියෙන් බෑ ඒ දේ කරන්න. තනියෙන් මේ සසර නවතින්න කාටවත් බෑ. ඒ ගමන තනියෙන් නවතින්න බැරි ඒකට උපකාරයක් ඕනේ. ඒ ධර්මයේ උපකාරය. ඒ ධර්මයේ උපකාරය සලසලා දෙන බුදුවරු සරණ යන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට ගන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ව සරණ යන්නේ ඒ ධර්මයේ සරණ යන්නේ පින්වත්නි ඒ ගමන නිමා කරන්න. යම් කිසි කෙනෙක් ඒ ධර්මය ඇහෙනකන් කාට හරි ඒ ධර්මය අහලා තමන්ගේ සසරේ ස්වභාවය අවබෝධ කරනකම් කවුරුවත් දන්නේ නැහැ මේ සංසාරේ නිමා කරන්නේ කොහොමද කියන එක. ඇතැම් අයට ඒක විහිස කරුණාම හිතෙනවා ජීවිතේ නැති කරගන්න ඕනේ කියලා. සමහරු සියදිවි විනාසා ගන්නවා. අපි දැක්ක ඔය සියදිවි විනාසා ගන්න බොහෝ දෙනා කියන්නේ ජීවිතේ විහිස කර ඒ තෙහෙට්ටුව දරා ගන්න බැරි හින්දා තවත් යන්න බෑ ඉදිරියට කියලා උන් හිතනවා නවත්තන්න ඕනේ කියලා. හැබැයි පින්වත්නි සියදිවි විනාසා ගත්ත කෙනෙක් තවත් එතනින් ඊටත් වඩා වෙහෙස කර ආත්මයකට ඊටත් වඩා තෙහෙට්ටු ආත්මයකට ඊටත් වඩා දීර්ඝ ආත්මයකට බොහෝ කල් වාසය කරන්න වෙන දුක් විඳා බොහෝ කල් වාසය කරන්න වෙන දීර්ඝ ආත්මයකට තමන්ගේ හුස්ම ටික අරගන්නවා. ඒ අය කරේ පින්වත්නි තවත් මේ වෙහෙස මට එපා කියලා ඊට වඩා වෙහෙස උරුම කරගන්න උත්තරයක්. එනිසා මේක කවදාක්වත් තෙහෙට්ටුයි වෙහෙසයි කියලා සේදේ නසාගෙන මේ ගමන නවත්තන්න බෑ. ඔබ දකින්න ඇති මේ ගෙවිච්ච වසර 2021 වසර ඇතුලේ මිනිස්සු හරියට දුක් විඳා. මිනිස්සුන්ට ජීවිතේ කොරෝනා වසංගතයත් ඊට අමතරව මිනිස්සුන්ට සමාජය තුලින් විඳින්න තියෙන නොයෙකුත් අපහසුතා කරදර බොහෝමයකට මොන දෙන්න සිද්ධ වුණා. පින්වත්නි අපි හිතනවා දැන් මේ උදා වෙච්ච වසර සුබනව වසරක් වේවා කියලා පතල කිරිබත් ටිකක් කාලා අලුත් ඇඳුමක් ඇඳලා අපි බලාපොරොත්තු වුණාට මේ පින්වත්නි ගෙවිච්ච ස්වභාවයෙන් ආය 아무තු වෙනසක් නැහැ. එකක් මතක තියාගන්න. ගෙවපු වසරටත් වඩා අපිට මේ උදා වෙච්ච වසර ඇතුලේ පින්වත්නි දුක් විඳින්න වෙන්න පුළුවන්. ගෙවිච්ච වසරේ කුස පුරවගත්ත ආහාර ටිකට වඩා මේ උදා වෙච්ච වසරේ කුස පුරව ගන්න තියෙන ආහාර හිඟ වෙන්න පුළුවන්. ගෙවිච්ච වසරේ තිබිච්ච යම් සුව පහසුවක් තියෙනවා නම් ඒ සියලු සුව පහසුකම් පින්වත්නි මේ උදා වෙච්ච වසරේ අඩු වෙන්න පුළුවන්. සුබයි කියලා බොරුවට ඔළුව රවට්ට ගන්න නෙමෙයි ඇත්ත තේරුම් ගමු. අපි හැම දිනකටම ජීවිතේ යම් කිසි විදිහකට කාල විපත්තියක් විදිහට මුණ දෙන්න තියෙනවා නම් දුෂ්කර කාල පරිච්ඡේදයක්. එවැනි දුෂ්කර කාල පරිච්ඡේදයක් කාල විපත්තියක් අපේ අභියස තියෙනවා පින්වත්නි. අපි හැම දිනකටම මේ සසරේ ස්වභාවය තේරුම් ගන්න මේ ජීවිතේ මේ විඳින අත්දැකීම් ඕන්නම් කමටහනක් කරගන්න තරම් ඕන තරම් අපි අත්දකින්න බොහෝ දේවල්. ඔබට ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ තුල මේ සසර නිමා කරන්නට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ මොකක්ද? කළ යුත්තේ කුමක්ද කියන එක ගැන මේ සසර නිමා කිරීමට කළ යුතු දේ ගැන පැහැදිලි වැටහීමක් නැති බොහෝ දෙනාට වසර ආරම්භය කරන මේ පළවෙනි දේශනාවේදී ටිකක් පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා
අපි හිතුවා දුර යන ගමන නවත්තන්න නම් මොකද්ද කළ යුත්තේ? පින්වත්නි, ඔබ අහලා තියෙන චතුරාර්ය සත්‍ය කියලා වචනය. චතුර ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය හතරක්. ආර්ය සත්‍ය හතර. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ හතර. ඔබ මේ චතුරාර්ය සත්‍ය ගැන කොතෙකුත් අහලා ඇති, කියවලා ඇති, පාඩම් කරලා ඇති, ඉගෙනගෙන ඇති, මතකෙත් ඇති. ආර්ය සත්‍ය හතරේ පළවෙනි ආර්ය සත්‍ය පින්වත්නි පංච උපාදානස්කන්ධය, දුක්ඛ ස්කන්ධය. ඒක තමයි පළවෙනි ආර්ය සත්‍ය. සියලු දුක තමයි පළවෙනි ආර්ය සත්‍ය. එතකොට මෙතනදී අපි කතා කරන හැම දුකක්ම මේ ගෙවි ගිය වර්ෂයේ කතා කරපු අත්දැකීම් ගත්තත් ඒ හැම දෙයකම තියෙන පින්වත්නි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා. හකුලවල ගත්තොත් එහෙම පංච උපාදානස්කන්ධ. අපිට සසරේ තියෙන අත්දැකීම් තුල මේ මනුෂ්‍ය ජීවිතයේ ඉපදිලත් අපි යම් දුකක් විඳිනවා නම් ඒ හැම දුකක්ම පංච උපාදානස්කන්ධ. කාලා දාලා තියෙන සසරේ පුරාම තියෙන පින්වත්නි පංච උපාදානස්කන්ධ. දුකක් කියන්නේම ස්කන්ධයක්, දුක්ඛ ස්කන්ධයක්. කාලයත් අවකාශයත් අතර මේ කතා කරන රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ සියල්ල පින්වත්නි අපි එක එක අත්දැකීම් විදිහට මට මෙහෙම වුණා, මට අරහෙම වුණා, මට මෙහෙම දැනුණා, මට මෙහෙම හිතුණා, මම මෙහෙම වින්දා, මට මෙහෙම ඇහුණා, මම මෙහෙම දැක්කා කියලා අපි වචන කරනවා. අත් විඳිපු අතීත අත්දැකීම් තුල අපි පංච උපාදානස්කන්ධයයි පින්වත්නි වචන කරලා තියෙන්නේ. වර්තමානයේත් අපි යමක් අත්දකිනවා නම් පංච උපාදානස්කන්ධ තමයි මේ වචන කරන්නේ. අනාගතේ යමක් විඳිනවා නම් අත්දකිනවා නම් ඒත් ඒ අනාගතේ හටගන්නව පංච උපාදානස්කන්ධ තමයි වචන කරන්නේ. ඔබ හිතන්න මේ සියලු දුක අපි කතා කරන අර දුක මේ දුක කියලා කියන සියල්ලම හැම අත්දැකීමක්ම ගොනු කරලා ගත්තොත් එහෙම ඇහැ ඔස්සේ ලැබපු අත්දැකීම් වෙන්න පුළුවන්. එක්ක පින්වත්නි කන ඔස්සේ ලැබපු අත්දැකීම් වෙන්න පුළුවන්. එක්ක නාසය ඔස්සේ ලැබපු අත්දැකීම් වෙන්න පුළුවන්. දිව ඔස්සේ ලැබපු අත්දැකීම් වෙන්න පුළුවන්. කය ඔස්සේ ලැබපු අත්දැකීම් වෙන්න පුළුවන්. මනස ඔස්සේ ලැබපු අත්දැකීම් වෙන්න පුළුවන්. ජීවිතේ අපිට දුෂ්කර කාල පරිච්ඡේදයක විඳින දුක වෙන්න පුළුවන්. මේ සසරේ විඳින කොහේ හරි ආත්මික යම් තාක් දුකක් විඳිනවා නම් ඒ හැම දුකක්ම වෙන්න පුළුවන්. ඔක්කොම පින්වත්නි එක්ක ඇහැ ඔස්සේ ලබන අත්දැකීම්, කන ඔස්සේ ලබන අත්දැකීම්, නාසය ඔස්සේ ලබන අත්දැකීම්, දිව ඔස්සේ ලබන අත්දැකීම්, කය ඔස්සේ ලබන අත්දැකීම්, මනස ඔස්සේ ලබන අත්දැකීම් පින්වත්නි. එහෙනම් අපේ හටගෙන නිරුද්ධ වෙලා ගියපු ආයතන ගැන තමයි මේ දුක් කියලා කතා කරලා තියෙන හැම දෙයක්ම. ගෙවි ගිය වසර කියලා කියන්නේ කොහේ මොකද්ද? 2021 වර්ෂයේ පුරාම වර්ෂයක් කියලා තමන්ට පුද්ගලිකව තියෙන හැම අත්දැකීමක්ම පින්වත්නි ආයතනයන්ගෙන් හටගත්තා වූ අරමුණු ගොඩක් විතරයි. වල්පොල ගෞතම හාමුදුරුවෝ විදියට මම ලැබපු 2021 අවුරුද්දේ යම් අත්දැකීම් සමුදායක් තියෙනවා නම් ඒ අත්දැකීම් සියල්ලම ඇහැ ඔස්සේ ලැබපු අත්දැකීම්, කන ඔස්සේ ලැබපු අත්දැකීම්, නහය ඔස්සේ, දිව ඔස්සේ, කය ඔස්සේ, මනස ඔස්සේ ලැබපු අත්දැකීම්. ඒ කියන්නේ 2021 කියලා අපි වචනකින් කිව්වට ඒ තනිකර මොනවද? ආයතන 6ක අරමුණු ගොඩක්.
2021 කියන්නෙම ආයතන 6ක අරමුණු ගොඩක්. ඉතින් එහෙනම් ඒකම තමයි ආයි 2022 කියන්නේ. තා යමුතු කතාවක් නෑ. මේත් උදා වුණ වර්ෂය කියන්නේ ඇහැ ඔස්සේ ලබන අරමුණු, කන ඔස්සේ ලබන අරමුණු, නාසය ඔස්සේ, දිව ඔස්සේ, කය ඔස්සේ, මනස ඔස්සේ ලබන අරමුණු. ඔබ කියනවා නම් සුබ වේවා කියලා කියන්නේ මට පේන රූප සුබ වේවා කියන එකයි. ඔබ කියනවා නම් මේ වර්ෂය උදා වෙච්ච වර්ෂයේ සුබ වේවා කියලා කියන්නේ මට ඇහෙන ශබ්ද සුබ වේවා කියන එකයි. ඔබ කියනවා නම් 2022 වර්ෂයේ සුබ වේවා කියලා කියන්නේ පින්වත්නි මට දැනෙන ගඳ සුවඳ සුබ වේවා කියන එකයි. ඔබ කියනවා නම් මේ වර්ෂයේ සුබ වේවා කියලා කියන්නේ මට දැනෙන රස සුබ වේවා කියන එකයි. ඔබ කියනවා නම් මට මේ වර්ෂයේ සුබ වේවා, ඔබට මේ වර්ෂයේ සුබ වේවා කියලා ඒකේ තේරුම මේ කයට දැනෙන පහස සුබ වේවා කියන එකයි. ඒ වගේම හිතට හිතෙන සිතුවිලි සුබ වේවා කියන එකයි. පින්වත්නි වර්ෂයක මේවා සුබ වෙන්න නම් මොකක්ද අපි කළ යුත්තේ? ඒ වර්ෂය තුල තමන්ට සසරත් නිමා කරන්න, ඒ වගේම වර්ෂයත් සුබ වෙන්න මේ ලැබපු සියලු අත්දැකීම්, මේ ලැබපු සියලු අරමුණු ඔබ හැරිලා බලන්න. අතීතයේ ලැබපු සියලු අත්දැකීම් අරමුණු තුල ඔබ අකුසල අරමුණක් රූප දැකලා වචනයක් විදිහට පිට කරන්න හෝ ක්‍රියාවක් විදිහට කයින් හැසිරෙන්න හෝ සිතුවිල්ලක් විදිහට හිතින් හිතන්න හෝ ඔබ කටයුතු කළා නම් ඒ හැම තැනකම උනේ ඔබ අකුසලයක් එකතු කරගත්තයි දැකපු රූපයට. පුරාණ කර්මයක් සමහර විට ගෙවනකොට ඔබ ඒ රූපේ දකිනවා. ඒ අරමුණත් එක්ක ඔබ අකුසල සිතුවිලි නම් බැහැර කරන්නේ. අකුසල සිතුවිලි නම් ඔබ අයෝනිසෝ මනසිකාරයෙන් නිර්මාණය කරගත්තේ. ඒ දැකපු රූපයට ඔබ අකුසල් රාශියක් එකතු කරගත්තා. එතකොට ඔබට ඒ දැකපු රූපේ සුබද අසුබද? ඒ රූපේ අසුබයි. ඇයි ඔබ ඒ රාගයෙන් දැක්ක රූපේ, ද්වේෂයෙන් දැක්ක රූපේ, මෝහෙන් දැක්ක රූපේ පින්වත්නි ඔබට හදන්නේ දුක. රාගය ඔස්සේ දැකපු රූපේ, ද්වේෂය ඔස්සේ දැකපු රූපේ, මෝහය ඔස්සේ දැකපු රූපේ, රූපේ දැකලා ඒ රැස් කරගත්ත අකුසලයේ ඔබට සසරේ හදන්නේ දුක. එහෙනම් මේ දැකපු අත්දැකීම ඔබ විසින්ම පින්වත්නි අයෝනිසෝ මනසිකාරයේ විසින්ම ඔබ අසුබ කරගත්තා. ඔබට ඇහුණ කනට ශබ්දයක්. මම කියන්නේ 2021 කියන එක ගත්තොත් ඒ 21 ඇතුළේ ඔබට යම් ශබ්දයක් ඇහුණා. ඒ ශබ්දය ඔබ රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ ඔබ ඒ ශබ්දයට අවශ්‍ය අකුසල් රැස් කරගත්තා. ඒ අත්දැකීම තුළ ඔබ දුක රැස් කරගත්තේ පින්වත්නි. එහෙනම් ඒ ලැබපු අත්දැකීම, ඒ ලැබපු අරමුණ ඔබට පින්වත්නි සුබද අසුබද? ඒක ඔබට අසුබයි. ඇයි ඔබ 2021 දිහා හැරලා බැලුවොත් රාගය නිස්ෘත කරගත්ත රූප අරමුණු, ද්වේෂය නිස්ෘත කරගත්ත රූප අරමුණු, මෝහය නිස්ෘත කරගත්ත රූප අරමුණු නම් ඒ 2021 වර්ෂයේ වැඩියෙන්ම ලැබපු රූප අරමුණු. ඔබ 2021 යම්තාක් රූප දැක්කනම් ඒ දැකපු සියලු රූප තුල වැඩිපුරම රාගය නම් නිස්ෘත උනේ, ද්වේෂය නම් නිස්ෘත උනේ, මෝහය නම් නිස්ෘත උනේ පින්වත්නි. දුක තමයි ඔබ රැස් කරගෙන තියෙන්නේ 2021 වර්ෂයේ පුරාම වැඩිපුර. ඒ අත්දැකීම් තුල, ඒ ස්කන්ධයන් තුල පින්වත්නි දුක පිනිස තමයි ඔබ රැස් කරගත්තේ. ඇහිච්ච ශබ්දත් 2021 යම්තාක් ඔබට ශබ්ද ඇහුණා නම් ඒ ශබ්ද අතරින් ඔබ වැඩිපුර දැන් මේ වෙලාවේ මේ ධර්මය ඇහෙනවා. ධර්මය ඇහෙනකොට ඔබ පින්වත්නි රාගය හෝ ද්වේෂය හෝ මෝහය හෝ නෙමේ රැස් කරගන්නේ. හැබැයි අපිට කනට ඇහෙන දේවල් අතරේ අපි වැඩියෙන්ම රැස් කරගත්තේ
රාග ద్వේෂ මෝහ කියන අකුසල සිතුවිලිද නැත්නම් කුසල සිතුවිලිද? 2021 දිහා හැරලා බැලුවොත් අහපු ශබ්දවලට වැඩිපුර රැස් කරගන්න නැත්තේ මොනවද? වැඩියෙන් රැස් කරගන්න තරමට ඒවා සුබද අසුබද කියලා ඔබ තීරණය කරලා බලන්න. එහෙනම් 2021 අවුරුද්දේ ඒ ලැබපු අත්දැකීම් සියල්ල මතකයට අරගෙන හැමදාමත් ඔබ සසරේ කරපු ඒ ගමනම 2022 කියන මේ උදා වෙච්ච වර්ෂයේත් ඒ විදිහටම ඔබ අරමුණු ඔස්සේ අකුසල්ද කුසල්ද වැඩියෙන් රැස් කර ගන්න ඕනේ. සුබ වෙන්නේ පින්වත්නි අකුසල් රැස් කරගත්ත තැනද කුසල් රැස් කරගත්ත තැනද? දුක පිණිස යමක් රැස් කර ගන්නවා නම් එයාට දුක කියන අත්දැකීම් වලට ගබඩාව පුරව ගන්නවා නම් දුක්ඛ ස්කන්ධය නැමැති ගබඩාව පුරව ගන්න තරමට පින්වත්නි එතන කොයින්ද සුබ? එතකොට ඔබට මේ වර්ෂය ඇතුලේ ඔබ සුබ වෙන්න නම් ඔබ කළ යුත්තේ මොකද්ද? රූපය හැමතිස්සෙම නුවණින් විමසා දකින්න නුවණ දියුණු කරගන්න ඕනේ. ශබ්දය නුවණින් විමසා අහන්න නුවණ දියුණු කරගන්න ඕනේ. ගන්ධ සුවඳ රස ආදිය නුවණින් විමසා දැනෙන්න නුවණ දියුණු කරගන්න ඕනේ. කයට දැනෙන පහස ගැන නුවණින් විමසා ලබන්න නුවණ දියුණු කරගන්න ඕනේ. හිතට හිතෙන අරමුණු නුවණින් විමසා හිතන්න නුවණ දියුණු කරගන්න ඕනේ. අන්නේ නුවණ දියුණු වෙන තරමට පින්වත්නි ඔය ඇත්තන්ගේ වර්ෂයේ සුබ වෙයි. රැස් වෙන අකුසල් අඩු වෙයි. දුක්ඛ ස්කන්ධය රැස් කරගන්න ඒ හටගන්න සියලු ස්කන්ධයන් තුල දුකම රැස් කරගන්න ස්වභාවය ඔබ පින්වත්නි බිඳගයි. අපි ජීවිතේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයෙන් එහෙම නැත්නම් දුක්ඛාරි සත්‍යයෙන් යම් කිසි කෙනෙකුට මිදෙන්න නම් එයා මොකද්ද කළ යුත්තේ? ඒ දුක අවබෝධ කරන්න ඕනේ. දුක්ඛාරි සත්‍ය කියලා කියන්නේ පින්වත්නි අවබෝධ කරන්න තියෙන දෙයක්. දුක විඳිනකොට ඒ දුක ගැන නුවණින් විමසන්න පුළුවන් කෙනාට විතරයි දුක අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. හටගන්න දුක කොහොමද විදර්ශනාවෙන් දකින්නේ? විඳින අත්දැකීමක් දිහා කොහොමද විදර්ශනාවෙන් බලන්න ඕනේ? අතීතයේ එවැනි අත්දැකීම් විඳපු බොහෝ දෙනා අතර පින්වත්නි ගිහි ගෙදර ගත කරපු ශ්‍රාවකයොත් ඕන තරම් හිටියා. සමහරට තමන්ගේ ස්වාමි පුරුෂයා මැරිලා දරුවොත් එක්කම මිය ගිහිල්ලා කියලා පණිවිඩයක් එනකොට තමන් දානේ බෙද බෙද ඉන්නවා. දානේ බෙදන කෙනා ඒ බෙදන වෙලාවේ අන්න ඔයාගේ මහත්යයි දරුවෝ ටිකයි මැරිලා කියලා ලැබිච්ච ආරංචිය කිසිම තමන්ගේ හිත කලබලයකට පත් කරගන්න නැතුව තවදුරටත් අර දාන ටික බොහෝම නිහඬව බෙදන්න තරම් මනස දියුණු වෙච්ච ගිහි ශ්‍රාවිකාව පින්වත්නි මේ බුද්ධ ශාසනයේ අතීතේ හිටියා. මේ හාමුදුරුවරුන්ට දාන ටික බෙදනවා. අන්න මහත්යයි දරුවෝයි මැරිලා කියලා ඇහුණා. ඒක ලියලා ගෙනත් දුන්න කඩදාසිය හැමම සාක්කුවකට දාගෙන ආපහු අර හැන්ද අතේ තියාගත්ත හැන්දෙන් එහෙම්මම බෙදන ව්‍යංජන ටික බෙද බෙද යන්න තරම් දියුණු මානසිකත්වයක් පින්වත්නි එහෙම ඇතම් ශ්‍රාවිකාවන්ට තිබ්බා. එතකොට ඇය දැකපු දර්ශනය අනවාගේ මහත්ය මැරුණා. දැන් ඔබ හිතන්න අද එහෙම නිතර දන් දෙන කෙනෙකුට ඒ වගේ දෙයක් ආරංචි වුණොත් ඒ දකින ඇහැට පේන කඩදහියේ ලියලා එවන පණිවිඩේ ඇහැට පේන අත්දැකීම ඇහැට පේන අරමුණ සමහරලාට පින්වත්නි පින ගැනම ද්වේෂය ඇති කරගන්නවා. මෙච්චර දන් දෙන මෙච්චර පින් කරන මටමද මෙහෙම වෙන්නේ? මටම මේ වගේ කරදර වලට මුහුණ දෙන්නේ.
මිනිස්සු සමහර වෙලාවට ඒ වගේ පින්වත්නි ජීවිතේ තමන්ගේ දුක තමන් අතීතයේ සසරේ රැස් කරගත්ත කර්මයන්ගේ විපාක වර්තමානයේ ගෙවනකොට හිතනවා හොඳට ඉන්න අපිටම මෙහෙම වෙනවා. අර කිසිම මේ දානයක් පින්කමක් මෙලෝදයක් කරන්නේ නැති පව්කාරයෝ ඉන්න හොඳට ජීවත් වෙනවා. අදටත් මිනිස්සු ඕන තරම් එහෙම හිතනවා. දේශපාලකයෝ ඉන්නවා පව්කාරයෝ හොඳට ජීවත් වෙනවා. අපි තමයි දුක් විඳින්නේ. අපි මේ පින් කරනවා, අපි මෙච්චර බණ අහනවා, අපි තමයි දුක් විඳින්නේ. මිනිස්සු ජීවිතේ සමහරලාවට හිතනවා පින්වත්නි අතීතයේ උරුම කරගත්ත කර්මය අමතක වෙලා යම්කිසි කෙනෙක් සුවසේ ඉන්නවා දකිනකොට ඒ මිනිහා මේ ජීවිතේ කරන දේවල් එක්ක යා මනිනවා. ඒ මිනිහා හොඳට ඉන්නේ කොහොමද? ඔච්චර පව් කරනවා නම්. ඔබ හිතන්න පින්වත්නි අතීතයේ කුසල් කරපු කෙනෙක් අතීතයේ රැස් කරගත්ත ඒ කුසල විපාක මේ ජීවිතේ අත්විඳිනවා. හැබැයි මිනිස්සයා මේ ජීවිතේ පව් කරනවා. එහෙම ඉන්න පුළුවන්. දැන් අපි දන්න සමහරලාට මැද පෙරදිග ඉන්නවා සමහර මිනිස්සු හරි සැප විඳිනවා. හැබැයි හැමතිස්සෙම ඔටුවෝ මරනවා, හරක් මරනවා, සත්තු මරනවා හරියට පින්වත්නි. හැබැයි හරි සැප විඳිනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් පව්කාර මිනිස්සු හැබැයි හොඳට සැපට ඉන්නවා. අපිට තව ඔක්කොම දේවල්. ඒ කෙනා පින්වත්නි අතීතයේ කරගත්ත කුසල විපාකයක් මේ ජීවිතේ විඳිනවා. හැබැයි මේ ජීවිතේ අකුසල් රැස් කරගත්ත එකේ දුක් විපාකය මතු අනාගතේ විඳිනවා පින්වත්නි. ඒකට කියන්නේ ආලෝකයේ ඉපදිලා අඳුරට යනවා. කියන්නේ 4 දෙනෙක් ඉන්නවා එහෙම. ආලෝකයේ ඉපදිලා අඳුරට යන අයයි, අඳුරේ ඉපදිලා ආලෝකයට යන අයයි, අඳුරේ ඉපදිලා අඳුරට යන අයයි, ආලෝකයේ ඉපදිලා ආලෝකයට යන අයයි. දැන් විශාකල ඇවිල්ලා අතීතයේ පුණ්‍ය විපාකත් එක්ක ඉපදුනා. ඒ නිසා ආලෝකයේ ඉපදුනා. ඒ අය තවත් පින් කරගෙන තවත් කුසල් රැස් කරගෙන ආලෝකෙන් ආලෝකයටම ගියා. අන්න දැන් ඒ වගේ කෙනෙක් දැක්කම හිතෙන්න පුළුවන් අර අන්න ඒ වගේ අය නම් කමන්නේ කියයි මිනිස්සු. හොඳට පින් කරගන්නවා. ඒ වගේම මේගොල්ලෝ හොඳට සැපට ඉන්නවා. හැබැයි සමහරව ඉන්නවා මේ ජීවිතේ හරියට දුක් විඳිනවා. ගොඩාක් දුක් විඳිනවා. හරි දුෂ්කරයි ජීවිතේ. හැබැයි යා පින්වත්නි කරන ක්‍රියාව කුසල ක්‍රියා. එයා කුසලයේ තුල කොහොම හරි හිත රැක ගන්නව කොච්චර දුෂ්කර වුණත්. එයා අඳුරේ ඉපදිලා යන්නේ ආලෝකෙට. මේ ජීවිතය විඳින්නේ අතීතයේ විපාක. හැබැයි යා මේ ජීවිතේ රැස් කරගන්න කර්මයට විඳිනවා අනාගතේ සැප විපාක. ඒ තමයි අඳුරේ ඉපදිලා ආලෝකයට යන අය. එතකොට සමහරු ඉන්නවා ආලෝකයේ ආලෝකයට යනවා වගේම අඳුරෙන් ආලෝකයට යනවා වගේම අනිත් පැත්තට. අඳුරෙන් අඳුරට යන අයත් ඉන්නවා. ඒ කියන්නේ දුක්ඛිත ජීවිත ගෙවන ඔය සමහරලාවට අපි දන්නවා පුංචි පැල්පත් නිවාස තියෙනවා සමහරලාට කොළඹට තදාසන්න වගේ තැන්වල කොළඹ ආශ්‍රිතවත් තියෙනවා. සමහරලාට ඒවා ඉන්න මිනිස්සු අතර ඉන්නවා හොඳට බනහන අයත් ඉන්නවා. ඒ වගේම සමහරව අපි දකිනවා මත්කුඩු වර්ග, නොඑක් මිනිමැරුම්, දූෂණ නොයෙකුත් දේවල් වලට හුරු වෙච්ච මිනිස්සු ඉන්නවා පැල්පත් නිවාසවල. ඒ තමයි අඳුරේ ඉපදිලා අඳුරට යන අය. ඒ අය මේ ජීවිතේත් ඒ දුක්ඛිතව ඉපදුනා වගේම අනාගතෙත් පින්වත්නි ඒ වගේ දුක්ඛිත ආත්ම වලටමයි යන්නේ. එතකොට ඔතනින් තව පිරිසක් ඉන්නවා අර මිනිස්සු චෝදනා කරන කට්ටිය. උන් කරන්නේ පව් හැබැයි ඉන්නේ හොඳට සැපට. අපිට තමයි ප්‍රශ්න කියන කට්ටිය. අන්න එතනදී වෙන්නේ මොකද්ද? අතීතයේ සැප විපාක මේ ජීවිතේ විඳිනවා හැබැයි මතු අනාගතයට දුක රැස් කරගන්නවා. ආලෝකයේ ඉපදිලා අඳුරට යනවා. ඔය හතරගොල්ලෝ සමාජයේ ඉන්නවා කියන එක අමතක කරන අය තමයි තමන්ගේ පිනට ගරහා කරගන්නේ. ඒ නිසා ඔබ කලියොත්තේ පින්වත්නි තමන්ට ලැබෙන අරමුණ, ඇහැට පේන අරමුණ දුක් විපාකයක් වෙන්න පුළුවන්. ඔබ ඒ අරමුණට විඳින්නේ දුකක් වෙන්න පුළුවන්. ඒ දුක විඳින රූප අරමුණ එක්ක පින්වත්නි
ගැටි තව තවත් ද්වේෂය ඇති කරගත්තොත් එහෙම ඔබට ඒ රූපය සුබ වෙන්නේ නැහැ. ඒක සුබ වෙන්නේ නැහැ. ඒක අසුබයි. ඒ වගේ අසුබ රූප නම් ඔබ මේ වර්ෂය පුරාම රැස් කරගන්න සූදානම් වෙන්නේ. එහෙනම් පින්වත්නි ඔබට මේ වර්ෂයේ සුබ නව වසරක් වෙන්නේ නැහැ. අසුබයි. ඔබට කනට ඇහෙන දේවල් එක්ක ඔබ දකින්න එතන ඔබට දුකක් ඇති වෙන්න පුළුවන්. කනට ඇහුණ දෙයක් අරමුණක් ඔබට එනවා දුකක්. ඒ දුක අතීත කර්මයක් ඔබට ගෙවන්න සිද්ධ වෙච්ච විපාකයක් වෙන්න පුළුවන්. ඒ දුක. හැබැයි ඒ දුකට ඔබට එන තරහ, ඒ ශබ්දය ඇහෙනකොට ඔබේ හිතේ ඇති වෙන්නේ තරහ නම් එතකොට ඔබ ඒ දුක් විපාකේ අතීතයෙන් ඒ උරුම විපාකේ ගෙවද්දී ඔබ රැස් කරපු කර්මයක විපාකේ ඔබ කනට ඇහිච්ච ශබ්දයක් අහහ ඔබ ගෙවද්දී ඔබ රැස් කරගන්නවා ආපහු අනාගතයට නව කර්මයක් ද්වේෂය රැස් කරගෙන. ඔබ 2022 කියන මේ උදා වෙච්ච වර්ෂයේ එවැනි ශබ්ද දුක් විපාක ලැබෙන ශබ්දයක් ඇහෙනකොට ඔබ එතන ද්වේෂයම රැස් කරගත්තොත් එහෙම පින්වත්නි ඔබට 2022 වර්ෂයේ සුබ නව වසරක් වෙන්නේ අසුබයි. අරමුණු හැම තිස්සෙම අත්දැකීම් තුල ලැබෙන හැම දුකකදීම හිතන්න පින්වත්නි අතීත විපාක ටිකක් මට ගෙවන්න වෙච්ච දුෂ්කර කාලයක් මේක. සමහර වෙලාවට අපිට ඒ වගේ දුක් විපාක එකට එකතු වෙලා රැස් කරලා එකට එකතු වෙලාම ගෙවන්න වෙන තැන් තියෙනවා. ඒකට සුදුසු පවුල් වල උපදිනවා. ඒකට සුදුසු රටවල් වල උපදිනවා. දැන් ඔයාට දන්නවා සමහර රටවල් වල මිනිස්සු හරි සංසුන්ව බොහෝම සුවසේ ජීවත් වෙනවා. අපිටත් සමහරලාවට වෙන රටවල් වලට ධර්ම දේශන වලට ගියාට පස්සේ හිතනවා අපේ රටේ මිනිස්සු බලන් ගියාම මොන තරම් දුක් විඳිනවද කියලා. ඇතැම් රටවල් වල පින්වත්නි හරීම සුවසේ හරි පහසුවෙන් හරි සංසුන්ව මිනිස්සු මහ පුදුම මානසික සහනකින් ජීවත් වෙන රටවල් වල ගියාට පස්සේ ඒක අපිට හිතට දැනෙනවා. පින්වත්නි අමතක කරන්න එපා. අපිටත් වඩා දුක් විඳින තවත් රටවල් ලෝකේ තියෙනවා. සමහරලාවට අපිටත් වඩා ආහාරයෙන් හිඟ රටවල්. මේ ලෝකයේ සමහර රටවල් තියෙනවා මැටි කනවා. මැටි අනල රොටි විදියට හදලා පුච්චලා රොටි කනවා. හැබැයි රොටියේ තියෙන්නේ මැටි. මේ මනුස්ස ආත්මේ ලැබපු මිනිස්සු කනවා පින්වත්නි මැටි. එහෙම රටවල් තියෙනවා මැටි කන රටවල්. දැන් මේ වචන ටික කියනකොට මන් දන්නවා ඔබටත් හිතට ආපු දෙයක්. අපිටත් හාන්දුරුවනේ ඉස්සරහට මැටි කණ්ඩ වෙයි. ඔබට හිතෙන්නේ නැති. පින්වත්නි සමහර ඒ මැටි කන රටවල් වල පොළවේ මොනවත් හිටෝ ගන්න තරම්වත් උන්ට දෙයක් නැහැ. සමහරලාට බොන්න වතුර ටිකක් නැති රටවල් තියෙනවා. මැටි කන්නේ මිනිස්සු ඒ පොළව හාරලා වතුර ටික ගන්නකොට යන්තම් වතුර බින්දුවක් දිවේ ගා ගන්න පුළුවන් විදිහට වතුර බින්දුවක් තොලේ ගා ගන්න පුළුවන් විදිහට වතුර හාරලා පොළවේ අමාරුවෙන් යන්තම් වතුර චුට්ටක් ගන්න පින්වත්නි. එහෙම දුෂ්කර රටවල් තියෙනවා. ඒක තියෙන මැටි ටිකක් කන්නේ කුස පුරව ගන්න. අර වතුර චුට්ටකින් පිපාසෙ නිවා ගන්න. අපිට මැටි කන්න වෙනවා කියලා හිතන්නේ තව කෙනෙක්ගෙන් යැපෙන්න සිද්ධ වෙන තැන ඉන්න අය. ඔය ඇත්ත පින්වත්නි තමන්ගේ වත්තේ තියෙන පුංචි ඉඩකින් හරි තමන්ගේ කුස පුරව ගන්න මොනවා හරි දෙයක් වගා කරගන්න කියලා අපි කලින් සිටනේ තස පොල් දීපවා කියලා තියෙනවා. මොකද අපිට අනාගතේන දුෂ්කර විපාක වලට මුහුණ දෙන්න වෙන කාලයක් එන්නේ. එතකොට ඔබ හිතන්න මේ ලෝකයේ අර වගේ බොහෝම සැපට මිනිස්සු ජීවත් වෙන රටවලුත් තියෙනවා. අපිටත් වඩා බොහෝ දුක් විඳින මිනිස්සු ඉන්න රටවලුත් තියෙනවා. අපිටත් වඩා කන්න නැති රටවල්, අපිට වගේ වතුර ටිකක් නැති රටවල්, කාලගුණයෙන් අපිට වඩා මහ පුදුම විදියට දුක් විඳින රටවල් මේ ලෝකේ තියෙනවා.
පින්වත්නි, ඒ වගේ රටක කෙනෙක් උපදින්නේ එයා අතීතේ කරගත්ත කුසල අකුසල තමන්ගේ කර්මයට දායාද කරගත්ත විදියටයි. කන්න නැති රටක උපදිනවා නම් කෙනෙක්, වතුර පොදක් නැති රටක උපදිනවා නම් කෙනෙක්, දේශගුණෙන් අනන්ත දුක් විඳින රටක කෙනෙක් උපදිනවා නම්, ඇයි මේ ලෝකේ ඉන්න හැමෝටම මේ වගේ උනේ නැත්තේ? මේ ලෝකේ සමහර වෙනවා හරි සුව පහසු හිතාගන්න බැරි පහසුම දේශගුණයක් තියෙන රටවල මිනිස්සු ඉන්නවා. තවත් පිරිසක් දුක් විඳින දේශගුණයක් තියෙන රටවල උපදිනවා. ඇයි මේ වෙනස? කර්මයේ වෙනස පින්වත්නි. සමහර රටවල මිනිස්සු යුද්ධ බයෙන් ජීවත් වෙනවා. ඔබ බලන්න, ඇතැම් රටවල් තියෙනවා මුළු රටටම යුද මානසිකත්වයෙන් ඒ මිනිස්සු යුද බීතියෙන් ජීවත් වෙනවා. රෑට නිදාගන්න ගෙදර කොයි වෙලාවේ උඩින් මොනවා වැටිලා පුපුරලා විනාශ වෙයිද කියලා බයෙන් ජීවත් වෙන නගරවල් තියෙනවා පින්වත්නි. මේ ලෝකේ එහෙම මුළු රටම යුද බියෙන් ජීවත් වෙන රටවල් තියෙනවා. ඇතැම් රටවල් තියෙනවා හරිම සාමකාමී. ඇයි ඒ වෙනස? මිනිස්සුන්ට, ඒ රටවල් දෙකක ඉන්න මිනිස්සුන්ට ඇයි වෙනස? පින්වත්නි, වෙන කිසි දෙයක් නෙමෙයි. කර්මයේ වෙනස. ඒ සුදුසු තැන ඒ සුදුසු කෙනා උපදිනවා. ඇතැම් පවුල්වල ඉපදිච්ච ළමයින්ට මොනවත් ප්‍රශ්න නැහැ. අපි එහෙම කියන්නේ. ඒ ළමයින්ට මොන ප්‍රශ්නද? තව පවුලක උපදින කෙනෙකුට හරියට ප්‍රශ්න. පුංචි කාලේ ඉඳලා දුෂ්කරයි ජීවිතේ. ඇයි ඒ වෙනස? කර්මයේ වෙනස. ඇයි ඒ කර්මයේ වෙනස? තමන්ම අත්දැකපු රූප අරමුණු වල, ශබ්ද අරමුණු වල, ගඳ සුවඳ රස පහස ආදී අරමුණු වල තමන්ම රාගෙත් එක්ක, ද්වේෂෙත් එක්ක, මෝහෙත් එක්ක රැස් කරගත්ත කර්මයේම විපාකවල වෙනස. එහෙනම් පින්වත්නි, 2022 කියන වර්ෂය තුල ඔබ අත්දකින රූපවලට, ඔබ අත්දකින ශබ්දවලට, ඔබ අත්දකින ගඳ සුවඳට, ඔබ අත්දකින රසවලට, ඔබ අත්දකින පහසට, ඔබ අත්දකින ඒ අරමුණු වලට ඔබට පුළුවන් මතු අනාගතේ මීටත් වඩා දුෂ්කර, මීටත් වඩා දුක්ඛිත විපාක ලැබෙන රටක උපදින විදියට, මීටත් වඩා දුක්ඛිත විදියේ විපාක ලැබෙන පවුලක උපදින විදියට ඔබට අවශ්‍ය නම් පින්වත්නි විපාක රැස් කරගන්න මෙතනදී ඔන්න ඔබට අතේ තියෙනවා කර්මය කරගන්නවද නැද්ද කියන තීරණය. කරගත්තොත් සුබයිද අසුබයිද? ඒක රැස් කරගත්තේ නැත්නම් සුබයිද අසුබයිද කියන තීරණේ තනිකර ඔබ අතේ තියෙන පින්වත්නි. එනම් වර්ෂයක් සුබ කරගන්නත්, වර්ෂය අසුබ කරගන්නත් ඔබටම බාරයි. ඔබ හැම දිනාටම පින්වත්නි සසර සුබ කරගන්නවද, සසර අසුබ කරගන්නවද කියන එක ඔබටම බාරයි. ඔය විශාකා වගේ අය තදාසන්න ආත්මවල ආවෙම සැපාත්ම විඳ හරි සුව පහසු ජීවිතවල. ඒ මොකද? විසාර කියන්නේ කතාවක්. ඒ අයටත් තිබ්බේ අපිට තිබ්බ පැය 24මයි කියලා ඔය සමාජ ජාලවල කියන සමහර ලාවට පින්වත්නි දුක් විඳින මිනිස්සයයි සැප විඳින මිනිස්සයයි අරගෙන කියන සැප විඳින මිනිස්සයටත් තිබ්බේ අපිට තියෙන සැප මේ පැය 24ම තමයි. මේ මිනිස්සයා අපිට වඩා දක්ෂ වුණා කියලා. පින්වත්නි, ඔබ එකක් තේරුම් ගන්න. කර්ම රැස් කරගෙන දුක් විඳින සියලු දෙනාටත්, කර්ම රැස් කරගෙන සැප විඳින සියලු දෙනාටත් තිබුණේ මනසින් විමසන්න තමන්ගේ බාරෙමයි, තමන්ගේ අතේමයි. ඒ නිසා ඔබට පුළුවන් මේ ජීවිතේ තියෙන අත්දැකීම් ටික හොඳටම ඇති කියන තැන, ගෙවිච්ච වර්ෂයේ විඳ දුක් මේ වර්ෂේ නම් මට එපා කියලා විපාකයෙන් පැනලා යන්න බෑ. විපාක අපිට විඳින්න වෙනවා. හැබැයි අපිට එකකින් පැනලා යන්න පුළුවන්. නව කර්ම වලින් අපි දුක් විඳින නව කර්ම රැස් කරගන්න එකෙන් පැනලා යන්න පුළුවන්. විපාක අතීත පුරාණ විපාක ගෙවා දමන එකෙන් අපිට පැනලා යන්න බෑ පින්වත්නි. එකෙන් පැනලා යන්න බෑ. ඒ නිසා අපි 2022 වර්ෂයේ සුබ වෙනවා කියලා තීරණය කරන්නේ පුරාණ කර්ම විපාක ගෙවන එක සුබද අසුබද කියලා මැනලා නෙමෙයි.
නව කර්ම නව විපාක සැප විපාක පැත්තරද දුක් විපාක පැත්තරද අපි රැස් කරන්නේ කියන එක මතයි අපිට වර්ෂය සුබද අසුබද කියලා මනින්න පුළුවන්. මම ඒක ආයුබට තේරෙන්න කියන්නම්. සමස්ත දේශනාව කැටි කරලා මේ වචන කීපයකට අරන් දුන්නේ. හරියට රිවිෂන් එකක් කළා වගේ. ඔක්කොම මුළු දේශනේම ආපහු අරගත්ත වචන කීපයකට. ඔබට මෙතෙක් මේ කිව්වේ එක දෙයයි. අපිට පින්වත්නි පුරාණ කර්ම සහ නව කර්ම කියලා දෙකක් තියෙනවා. මොනවද පුරාණ කර්ම කියන්නේ? මේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, හිතට හිතෙන අරමුණු ආදී මේ විඳින දේවල්. මේ පුරාණ කර්ම. පුරාණේ රැස් කරගත්තුවා මේ මොහොතේ විපාක විදිහට එළියට එනවා පින්වත්නි. අපි අපේ වර්ෂයක් සුබද අසුබද කියලා මනින්න පුරුදු වෙලා තින්නේ අන්නේ වෙන්. මම මේ විඳින දේවල් මගේ ජීවිතේ මම විඳින සැප දුක කියන එකෙන් තමයි අපි සුබ අසුබ මයින්නේ වර්ෂය. වර්ෂේ සුබද අසුබද කියලා. පුරාණ කර්මයෙන් මයින්නේ කොහොමද? ඒක අපිට පින්වත්නි විඳින්න තියෙන එකක්. ඒක අපිට විඳින්න තියෙන එකක්. ඒක පුරාණ කර්මයක්. ඒක රැස් කරලා ඉවරයි. ඒක ස්ටොක් වෙලා ඉවරයි. දැන් මේ ගබඩාව තමයි මේ වෙලාවේ භුක්ති විඳින්න තියෙන. මොනව කරන්නද? ගබඩා කරගත්තු ටික දැන් පාවිච්චි කරන්න වෙනවා. ඔය ඇත්තන්ගේ ගබඩාවේ රැස් කරගන්න ඔබට පුළුවන් නම් පින්වත්නි රස කෑම. ඊට පස්සේ ඔබ භුක්ති විඳින්නේ රස කෑම. ඔය ඇත්තන්ගේ ගබඩාවේ රැස් කරගන්න පුළුවන් නම් පින්වත්නි නීරස කෑම. ඔබ භුක්ති විඳින්නේ නීරස කෑම. එතකොට පුරාණ කර්මය ගෙවා දමනකොට දුක සැප බල බල සුබද අසුබද කියලා හොයන එක බොරු වැඩක් කියන එකයි මේ කියන්නේ. ඔබ එහෙනම් කළ යුත්තේ මොකද්ද? සුබ අසුබම ඉන්න. අලුතෙන් ගබඩාවට ගෙනියන්නේ රස දේවල්ද නීරස දේවල්ද? අන්න එතනදී ඔබට මයින්න පුළුවන් මම අලුතෙන් ගබඩාවට පුළුවන් තරම් රස දේවල් පුරවගත්තා. අන්න එනන් සුබයි. ඒක තමයි කිව්වේ නව කර්ම කියලා කියන අර පුරාණ කර්මයක් විදියට බලපු රූපයට ඔබ අලුතෙන් නව කර්මයක් විදියට රැස් කරගන්නේ කුසල්ද අකුසල්ද කියලා බලලා කුසල් රැස් කරගත්ත තරමට ඔබ ගබඩාවට රස දේවල් පුරව ගත්තා වෙනවා. අන්නේ රස දේවල් පුරවගත්ත ඔබට පින්වත්නි ඒ වර්ෂයේ සුබ වර්ෂයක් කරගන්න පුළුවන්. ඔන්න කෙටි කරලා කිව්වා මුළු දේශනාවම මොකද්ද මෙච්චරලා මේ කිව්වේ කියන එක. එතකොට පින්වත්නි මේ චතුරාර්ය සත්‍යයේ පළවෙනි ආර්ය සත්‍ය කියලා කියන දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන පංච උපාදානස්කන්ධ කියන ස්කන්ධ තමයි වර්ෂේ පුරාම ඔබ ගෙවලා දාලා තියෙන්නේ. උදා වෙච්ච වර්ෂයේ ඔබ ගෙවා දමන්නෙත්. කජ්ජනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ කාලා දාලා තියෙන්නේ සසර පුරාම මේ පංච උපාදානස්කන්ධ තමයි. මතු අනාගතේ කන්න ලෑසි වෙන්නේ පංච උපාදානස්කන්ධම තමයි. ඒ නිසා දුක්ඛස්කන්ධෙම තමයි කාලා දාලා තියෙන්නේ. දුක්ඛස්කන්ධෙම තමයි කන්න ලෑසි වෙන්නේ. 2021 වර්ෂේ පුරාම කාලා දෙන්නේ පංච උපාදානස්කන්ධ. මතු අනාගතේ මේ උදා වෙච්ච වර්ෂය තුල දැන් ඔයගොල්ලෝ කන්න ලෑස්ති වෙන්නේ පංච උපාදානස්කන්ධ. ඒ නිසා පින්වත් මේ ස්කන්ධයන් ගෙව දාද්දී ඔබ දක්ෂ වෙන්න නව කර්ම රැස් වෙද්දී පුළුවන් තරම් දුක්ඛස්කන්ධය පිරෙන විදිහට දුක්ඛස්කන්ධයම තව රැස් වෙන විදිහට කර්ම රැස් කරගන්න නැතුව කර්ම අස් කරගන්න පුළුවන් තරම් ඔබ දක්ෂ වෙනවා නම් පින්වත්නි ඔබට වර්ෂයම සුබ කරගන්න පුළුවන්. එහෙනම් ඔබ සියලු දෙනාට මේ වර්ෂයක් සුබ අසුබ වෙන්නේ කොහොමද කියන එකයි අපි මේ සමස්ත දේශනාවෙම තේරුම් කරලා දුන්නේ. සසර ගමන නිමා කරන්න සසර වෙහෙස නම් තෙහෙට්ටු නම් ඔබ හිතන්න ඕනේ මොකද්ද? ඒ තෙහෙට්ටුව ඒ වෙහෙස සියල්ල තීරණය වෙලා තියෙන පින්වත්නි රැස් කරගත්ත විදිහත් එක්ක නම් තවදුරටත් ඔබට ඒ ගමන නිමා කරගෙන ඒ ගමන ඔබට පීඩාකාරී නම් ඒ ගමන ඔබ තවදුරට යන්න බෑ කියලා හිතනවා නම් තවත් අර දුක්ඛස්කන්ධම රැස් කරගන්න නැති කෙනෙක් බවට ඔබපත් වෙන්න දක්ෂ වෙන්න කියලා හැම දිනෙකටම ආශිර්වාද කරමින් මේ වර්ෂයේ පළමු ධර්මානුශාසනාව පින්වත්නි දැන් ඊයේ රාය 7ට මේ වර්ෂයේ අවසාන ධර්ම දේශනාව විදියට මම මගේ ජීවිතේ ගෙවිච්ච වර්ෂයේ 2021 වර්ෂයේ අන්තිම බණ කිව්වෙත් net FM නාලිකාවේ මගේ ජීවිතයේ අන්තිම බණ ගිය අවුරුද්දේ 2021 ඒ ඊයේ රාය 7ට
ඒ වගේම මගේ ජීවිතේ මේ 2022 වර්ෂයේ පළවෙනි ධර්ම දේශනාව සිද්ධ කරෙත් net fm නාලිකාවේ ඒ අද රෑ 7ට. ඉතින් මට ලොකු පිනක්, මං හරිම ආදරය කරන නාලිකාවක, ආදරය කරන ගුවන් කාලෙක රාත්‍රී 7 මේ උතුම් ධර්මානුශාසනාවට මේ වර්ෂයේ පින්වත්නි ඔබට උතුම් ධර්ම අවවාදයක්, වර්ෂයට උවමනා කරන සුබ කරගන්න සුදුසු ධර්ම අවවාදයක් දෙමින් මා රැස් කරගත් සියලු පින් බලෙන් ඔබට මේ උදා වෙච්ච වර්ෂයේ කුසලයෙන් පිනෙන් පිරීලා ඔබ සියලු දෙනාගේ සිත් තුළ පින්වත්නි නිවෙන සැනසෙන පුණ්‍යවන්ත වාසනාවන්ත කාල පරිච්ඡේදයක් බවට මේ උදා වෙච්ච නව වර්ෂයේ පත් වෙන්නට කියලා ආශිර්වාද කරමින් හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් වෙත්වා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අද අනුරාධපුර සංගමිත්තාරාමේ නෙත් ශ්‍රාවිකාවක් තමයි දායකත්වයට එකතු වෙන්නේ. ඉතින් ඇය බලාපොරොත්තු වෙනවා මිහිඳුල් රන්ස සුදු පුතාට නිදුකින් නිරෝගීව දහම් මඟ ගමන් කරන්නට ආශිර්වාද කරන්නටත් සෑම කරුණකදීම උදව් උපකාර කරන දුලේකා උපුලානි කාන්ති යන මහත්මීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා, ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන සංසාරගත සියලු නෑදෑ හිත මිතුරන්ටත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ දායකත්වයට එකතු වෙන්නේ ශ්‍රීමති අම්මා. අපි බොහොම දන්න පින්වන්ත අම්මා කෙනෙක්. ඒ අම්මට හැම කරුණකදීම උදව් උපකාර කරනවා කියන දුලේකා මහත්මියත්, උපුලානි මහත්මියත්, කාන්ති මහත්මියත් කියන ඇයට ඒ කල්යාණ මිතුරයන් සියලු දෙනා මුණ ගැහෙන්නෙත් මගෙත් එක්ක මේ දහම් සේවාවට සම්බන්ධ වෙච්ච නිසාමයි. ඉතින් මේ ධර්මය තුල ධර්ම මාර්ගයේදී ලැබිච්ච කල්යාණ මිතුරු මිතුරියෝ හැම දිනාටම සුව පහසුව සලසා දෙමින් උදව් උපකාර කරගන්නවා. ඇයටත් ඒ විදිහට පැවිදි වෙන්න කැමැත්තක් ඇතිවයි අද දායකත්වයට දක්වන ඇය අනුරාධපුර සංගමිත්තාරාමේ නැවතිලා ඉන්නේ. ඉතින් ඇයට පැවිදි භාවයටපත් වෙන්න අවශ්‍ය උපකාර සිදු කරන කල්ලන මිතුරියන් තමයි නම් වශයෙන් සිහිපත් කරේ. ඉතින් ප්‍රධාන අරමුණ කරගෙන තියෙන මිහිඳුල් රංශ පුතාට නිදුක් නිරෝගී සුවපත් භාවයට දහම් මගට ආශිර්වාද කරන එකයි. ඒ පුතාටත් අපි සෙත් පතමින් හැම දිනෙකටම ආශිර්වාද කරමින් දායකත්වයට එකතු වෙච්ච සියලු දෙනාට වගේම අපිට සිහිපත් වෙන නොවන සියලු දෙනාටත් සෙත් පතනවා, ආශිර්වාද කරනවා. පින්වත්නි, දෙවියොත් මේ පින් අනුමෝදන් වෙලා දෙව්ලොව සුවපත් වෙමින් දෙවියන්ගේ දේව ආශිර්වාදයත් ඔබ හැම දිනාටම සැලසීලා මේ පින්වන්ත රට, පින්වන්ත දේශය, පින් ඇති පාලකයන් කවදා හෝ මේ රටේ බිහි වෙලා මේ පින්වන්ත රට, පින්වන්ත මිනිස්සුන්ට සුවසේ වාසය කරන්න පුළුවන් සුදුසු වාතාවරණයක් මේ රටේ උදා කරගන්න දෙවියන්ගේ දේව ආශිර්වාදය වහවහා සැලසේවා කියලා සෙත් පතමින් සංසාරගත සීපත් වෙන නොවන සියලු මීගේ ඥාතින්ටත් මේ පින් අනුමෝදන් කරමින් net fm නාලිකාවේ ප්‍රධාන අපේ පින්වත් සභාපතිතුමා, අධිපතිතුමා හැමදාමත් සුපුරුදු විදියට උදෑසනින්ම අපිට පුද්ගලිකවම ආශිර්වාද කරනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා. ඉතින් අද දවසේ එතුමාගේ ආශිර්වාදය අපිට ලැබුණා. අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් අසංග ජයසූරිය මැතිතුමාටත් ආගමික අංශ ප්‍රධානී අපේ වරුණ එදිරිසිංහ මහත්මයාට සහ අපේ සමීර දර්ශන ඇතුළු ආගමික අංශයේ සියලු දරුවන්ට, net ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයටත්, net ශ්‍රාවක ශ්‍රාවිකා පින් ඇති ඔබ හැම දෙනාටමත්, ඒ වගේම අද දවස පුරාම මට ආශිර්වාද කරපු හැම දෙනාටමත් මේ රටේ සුවසේ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කල්යාණ මිතුරු මිතුරියන් හැම දෙනාටමත්, ලෝකවාසී සියලුම දෙනාටත් සුබම සුබ කුසලයෙන් වැඩෙන පිනෙන් ඉතිරෙන වර්ෂයක් වේවා. හැම දිනෙකටම කායික සුවය, මානසික සුවය සැලසේවා. ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් වෙත්වා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. අපටත් මොහොතක්
ජීවිතයේ මේ දුවන ගමනේ නවතින්නට හිතුණු දහම් දෙසුමක් අද අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ දේශනා කළේ. මෙලෙස සෑම සෙනසුරාදාකම උන්වහන්සේ සඳහන් කළ පරිදිම net FM රේඩියෝවේ උන්වහන්සේ ගෙවුණු වර්ෂයේ අවසාන ධර්ම දේශනාව උන්වහන්සේගේ වගේම එළඹුණු වර්ෂයේම නැත්නම් අදින්න ආරම්භුණු වර්ෂයේ මංගල ධර්ම දේශනයත් උන්වහන්සේ net FM රේඩියෝ සමගම පැවැත් වූ බව අපිටත් තිබෙන්නේ බොහොම සතුටක් ඒ පිළිබඳ මේ වගේ ධර්මදේශක ඇතිවරයන් වහන්සේ ඇසුරේ net FM රේඩියෝ පෝෂණය කරන්නට ලැබීමත් net FM රේඩියෝවට බොහොම වාග්යක්. ඒ වාග්ය ඔස්සේ අදත් ධර්මදේශනාව පවත්වනු ලැබූ පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ නිවීම පිණිස අවසානයේ මේ සියලු පින්කම් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ අපි විරාමයක් ලබාගෙන ප්‍රවෘත්ති අහලා ඊට පස්සේ නැවතත් සිත්නිත් අසපුව ධර්ම සාකච්ඡාව සමග හමු වෙමු. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. සිත්නිත් අසපුව අවබෝධයෙන් දිව්‍ය අර්ථවත් කර ගන්නට ඔබට මඟ විවර කරන්නේ මුළු මහත් දේශීය පැතුම් ඉටු වේවා සයිකල් හඳුන්කෝරු මේ බලාපොරොත්තුවේ ස්වදයි. මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදවන්නම් අදේ මැනවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපාද පුදන්නම් කෙලෙස් මල පිනුවර අතහැර මවුන් වඩනට වනේ වැඩි ඔබ කෙලෙස් මල පිනුවර අතහැර මවුන් වඩනට වනේ වැඩි ඔබ සොයායෙමි පොළොතලයේ සොයායෙමි පොළොතලයේ අනෙක් පිටක් නොමැති වූ විට ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදවන්නම් අදේ මැනවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපා පුදන්නම් ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ මගේ නෙත සිත මෝහනය කර මගේ නෙත සිත මෝහනය කර මගේ කුදු බව පසක් කර ඇත ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපාදවන්නම් අදේ මැනවෙන කැලෑමල්ගෙන ඔබේ සිරිපා පුදන්නම් ඒ සොයා ගැනීමේ හඬ අපේ හොඳම කිරිසාරයේ මුසුවුණු නැවුම් පැෂන් ෆෘට් රසින් පෙර නොවෙන්දී රසයක අයිස්ක්‍රීම් අත්දැකීමක්.
Highland Premium Passion Fruit Ice Cream හොඳ දේ රජ වෙලා. ආදරණීය දූපුතුන් දෙමාපියන් හා ගුරු බෞතුන්ගේ ආශිර්වාදය මැදින් ඉදිරියට පාතබන අපට සුවහසක් දෙයි දරුවන් වෙනුවෙන් ඉගෙනුමට අත්වැලක් වන්නට හැකි නම් එය අපට බෙහෙවින් සතුටට පත්වන්නට හැකි කරුණ. එළඹෙන 2022 නම් වසරේදී ඔබේ ඉගෙනුමට අත්වැලක් වන්නට අපි සූදානම්. ඔබට සුබ නව වසරක් වේවා. මේ හෘදයාංගම සුබ පැතුම දෙයි දූදරුවන්ගේ නැනපහන් දල්වන මාස්ටර් ගයිඩ් ආයතනයේ සභාපතිනි දිස්නා වනිගසේකර මහත්මියගෙන් සිත්නෙත් අසපුව සෙනසුරාදාවේ පළමු ධර්ම සාකච්ඡාව මේ වසරේ ආරම්භ කරන්න සූදානම් වන මොහොතේ අපි නැවතත් ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘවර වන්දනීය පූජනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේ මේ ධම් සභා මණ්ඩපය වෙනුවෙන් নমස්කාර පූර්වකව පිළිගනු ලබන අතරේ අපේ හැමදෙරුනේ අපි දැන් ඔබ වහන්සේ අද පැමිණීමේදීත් දුටුවා බොහෝ විට මේ විහාරස්ථාන රැසක බොහෝ දෙනෙක් අද ජනවාරි 1 වෙනිදා ආශිර්වාද ලබා ගන්නට ඊයේ රාත්‍රියේ බොහෝ දෙනෙක් රුවන්වැලිසෑය අභියස රාත්‍රියේ පහන් කළා කියලාත් අපිට දැනගන්නට ලැබුණා. ඉතින් මේ විදිහට විහාරස්ථානයක් ආශ්‍රිතව රැඳී සිටමින් කොයි වගේ බලාපොරොත්තුවක්ද අපේ හාමුදුරනේ අපේ හදවත් තුළ තියෙන්න ඕනේ මේ විහාරස්ථානෙට ගිහිල්ලා අපි ආගමික වතාවත් වල යෙදෙනවා අපි ආශිර්වාද ලබා ගන්න ඕනේ කියලා හිතේ තියෙනවා. මේට අමතරව අපි මේ විහාරස්ථානයක් පුද්ද බිමක් ළඟට ගිහිල්ලා අපේ අලුතෙන් පටන් ගන්න ජීවිතයේදී මොන වගේ දේවල්ද අපේ හාමුදුරනේ අපි හිතන්න ඕනේ අරමුණු කරන්න ඕනේ. දැන් අපේ රටේ බොහෝ දෙනා අතරේ දෙසැම්බර් 31 රාත්‍රිය ඒ රෑ 12ට ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ අභියස ඉන්න ඕනේ කියලා ආකල්පයක් ටික මිනිස්සු අතර දැන් ගොඩ නැගෙමින් එනවා. ඒක ඇත්තටම හරිම සතුටු වෙන්න පුළුවන් අරමුණක්. මොකද මහා සෑය ළඟ ඉන්නකොට එයාගේ හිතට හැමතිස්සෙම එන්නේ කුසලක් සිතුවිලි මිසක් අකුසල සිතුවිලි නෙමෙයි. එහෙමයි. ඒක හැබැයි තමන්ගේ අතේ තියෙන්නේ. නමුත් එතෙන්ට යන්නේ ඒ ඕනකමින්. නැතන් විනෝද වෙන්න ඕන තරම් තැන් තියෙනවනේ 31 31st night කියද්දි. ඔව්. එතකොට එහෙම තියෙද්දි අතෙන්ට යන්නේ වෙන දෙයකට නෙමෙයි. එහෙමයි. කුසල අරමුණක තමන්ගේ හිත සංසුන් කරගන්න ඕන නිසාමයි. මට මතකයි අපේ මාවරලේ බද්දිය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ දැන් මේ දවස්වල ජපානයේ වැඩ ඉන්නේ. ටික කාලෙක ඉඳලා. නැත්තම් උන්වහන්සේ හැමදාම දෙසැම්බර් 31 රෑ මහා සෑය ළඟ තමයි ඉන්නේ. ඒක උන්වහන්සේගේ පුරුද්දක්. එතකොට අපි ගොඩක් වෙලාවට දැක්කා මම දන්න බොහෝ දෙනත් හාමුදුරුවෝ එදාට දේශනයක් කරනවා සෑය ළඟ කියලා පුරුදු වෙලා හිටියා හාමුදුරුවන්ව අනුගමනය කරගෙන 31 රැයට මහා සෑය ළඟ ඉන්න. මම දන්න අයත්. ඉතින් දැන් මම කොහොමත් වැඩිපුර මේ දවස්වල අනුරාධපුර වැඩ ඉන්නේ. ඊයේ තමයි රාත්‍රී දේශනාවට net එකේ සජීවී දේශනාවට අනුරාධපුරේ ඉඳලා ආවේ. මං එහෙන් දවල් 1 ගානට අනුරාධපුරෙන් පිටත් වුණේ. එතකොට මට ඇත්තටම ඊයේ රාත්‍රිය මහා සෑය ළඟ ඉන්න තීච අවස්ථාව මෙතන මේ net එකේ දේශන දෙකකට අතරමැදි වෙලා මට ඒ රාත්‍රිය. එහෙමයි. ඒත් මං අපේ වරුණ අයියා අද නෑ. වරුණ අයියා අද නැත්තෙත් අනුරාධපුරේ ගිහිල්ලා. ඕකම. එහෙමයි. වරුණ මට කිව්ව සනස ගෙදර අයත් කැමති 31 රෑ සහ පළවෙනිදා මහා සෑය ළඟ ගත කරන්න කියලා. ඉතින් මට අද වාර කීපයක් දුරකථනයෙන් කතා කරා මේනකොටත් කතා කරා මේ මං ඒත් වරුණට කිව්වා අනුරාධපුරම වැඩිපුර ඉන්න මාව ඔයා කොළඹට වඩම්මලා ඔයා හොඳට කොළඹ ඉන්න ඔයා දැන් අනුරාධපුරටලා ඉන්නවා කියලා. එහෙමයි. ඉතින් අපිට සමීර මේ ගෙදරටම වෙලා බොහෝ ගත කරපු මිනිස්සු දැන් ටික තමන්ගේ හිතේ සතුට තියෙන තැන් හොයාගෙන යන්න පටන් අරන් තියෙනවා දුර බැහැර ගමන් බිමන්. එහෙමයි. මේ යනකොට මහා සෑය ළඟ ඉන්න ඕනේ කියලා හිතට යන අය සමහරු කියනවා මහා දැන් ඕන දෙයක් විවේචනය කරන්න සමහරුන්ගේ පුරුද්ද තියෙන. එහෙමයි. සෑයක් ළඟට ගියා කියලා එයා බෞද්ධයෙක් වෙනවද කියලා ඔයගේ අහන මිනිස්සු ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට පේන්නේ මේ බීච් වලයි මේ විවිධ විනෝද වෙන එක තැන් වලට ගිහිල්ලා
මිනිස්සු 31 රෑ අපි ඉන්න ඕනේ කියලා හිතාගෙන හැසිරෙනකොට මේ අරක්කු බීලා නොයෙකුත් දේවල් එක්ක මේ අකුසල් රැස් වෙන දේවල් කර ඒවා දිහා පේන්නේ නැති සහ ඒවාට මේ එක නියමයි කියලා කියන මිනිස්සු සමහරවිට මේ පින්වන්ත අරමුණකින් කෙනෙක් මහසෑය ළඟ ඉන්න ඕනේ කියලා හිතන අය විවේචනය කරනවා. ඉතින් අපි දකිනවා දෙවියන් හරි ප්‍රිය කරන ධම්මචක්කප්පවත්තන සූත්‍රය වගේ සූත්‍රයක් මහා සෑය ළඟ ඉඳලා සජ්ජායනා කරන අය අපිට හම්බ වෙනවා. එහෙමයි. එය හරි සතුටුයි. රාත්‍රිය මේ රෑ 12ට මම පුරුද්දක් විදියට ධම්මචක්කේ සජ්ජායනා කරනවා මහා සෑය ළඟට වෙලා. එමන්සම් ජීවිතයේ ආරම්භයේ අර වර්ෂය අවසානයේ. එහෙමයි. වර්ෂයේ ආරම්භයේ එයාගේ ජීවිතේ මොන තරම් එයාගේ හිතට ආශිර්වාදයක් දැනෙන දෙයක්ද ඒ පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ පුරුද්දක් මම හිතන්නේ මේ වෙලාවේ නෙත් අහන අය අතරෙත් සමහරට ඒක තාම හුරු වෙච්ච නැති අය, පුරුදු වෙච්ච නැති අයට හිතට එනවා ඇති මාත් ඒක එහෙම කරන්න ඕනේ කියලා. දැන් පිරිසින් අපි හැමදෙනේ රාත්‍රී 11ට විතර ආරම්භ කරනවා මේ මහා සෑය පැදකුණු කරන එක. හරියටම අවුරුද්ද ලබනකොට 7 වතාවක් පැදකුණු කරලා බොහොම වින්දනීය අත්දැකීමක් ලබනවා අපි. ඔව් එතන එයා භාග්‍යතුන් වහන්සේ ළඟ මම මේ කාලේ ගෙවනවා කියන එකනේ. එහෙම. දැන් ඔය සමහර අපි හිතන්නේ නැති කලාකාරුවන් හරිද? ඔය සුරජ් මාප වගේ සමහර අය ඉන්නවා. අපිට කියන සන්නහංශ මම හරි කැමති රෑ ඒ දෙසැම්බර් 31 වෙනිදා මහා සෑය ළඟ ඉන්න. මට කියපු කලාකරුවෝ. ඒ වගේ ඉන්නවා. එතකොට අපි මේ සමාජයේ විවිධ තරාතිරම් වල ඒ වගේ අරමුණකින් එහෙම භාග්‍යතුන් වහන්සේ ළඟට වෙලා මම ඉන්නවා කියලා කියන්නේ ඒ දැනෙන සැනසීම ඔවුන්ගේ ජීවිතේ වරුන් මේ සමීර උන්ට මේ වචනකින් ගන්න බෑ. දැන් අපි හරියට හිතුවොත් එහෙම රෑ 12ට කොහේ හරි සොහොන් කොතක් ළඟ කෙනෙක් ඉන්න බයයිනේ. හිතට තිගැස්මක් තියෙන්නේ සොහොනක් ළඟ. මොකද්ද සොහොනක් කියන්නේ? සොහොනක් කියන එකට නිශ්චිත හැඩයක් තියනවද? නෑනේ. සොහොනකට විවිධ හැඩ තියෙනවා. දැන් අපි දැකලා තියෙනවා කතෝලික ඇත්තෝ කුරුසය තමයි සංකේතයක් විදිහට ගොඩක් වෙලාට පාවිච්චි කරනවා. හැබැයි එක එක හැඩවලට සමහරලාවට විවිධ නිර්මාණාත්මක විදිහට සොහොන් හදනවා. සංගීතයේ ප්‍රකටන ගිටාරයක් වගේ හදනවා. මේ වගේ එක එක දේවල් හදනවානේ. එතකොට සොහොනක මොනවද තියෙන්නේ? එක්කෝ භූම දානය කරපු ශරීරයේ තියෙන්න පුළුවන්. ඒ භූම දානය කරපු ශේෂ වෙච්ච දේ. එහෙම නැත්නම් ආදාහනය කරා නම් ඒ ආදාහනය කරපු කෙනාගේ අලු ටික තියෙන්න පුළුවන්. එතකොට 13 වහන්සේලා යම්කිසි ස්මාරකයක් වගේ දෙයක තැන්පත් කරලා එතන ගොඩනැගීමක් හැදුවා නම් හරියට බැලුවොත් එහෙම අපි ඒ වචනේ භාවිතා නොකලට ඒත් සොහොනක් වගේ තමයි. හරිද? එතකොට 13 වහන්සේලා තැන්පත් වෙච්ච සෑයක් කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ආදාහනය කරලා බුදු සිරුර ඒ ආදාහනය වෙච්ච බුදු සිරුරෙන් ශේෂ වෙච්ච 13 වහන්සේලා තැන්පත් කරලා අපි හදපු ඒ උතුම් ස්මාරකේ අපි වන්දනාමාන කරන ගරු කරන. එතකොට වචනෙන් නොකියුවට සොහොනක් කියන එක කිව්වේ අපහාසයකට නෙමෙයි. දෙයක් හිතන්න. ඒ මොකද්ද? ඕනම සොහොනක් ළඟ කෙනෙකුට රාත්‍රී 12ට ඉන්න හිතේ ඇති කරන්නේ බයක් තිගැස්මක්. හැබැයි බලන්න දෙසැම්බර් 31 රෑ 12ට මම රෝම් වෙලෙසෑය ළඟ ඉන්නවා කියලා මිනිස්සු ආසාවෙන් එතෙන්ට යනවා කියන්නේ රෑ 12ට මිනිස්සුන්ගේ ජීවිතේටම. ඒ කියන්නේ කවුද සමීර මම මේ සොහොනක් ළඟට ගිහිල්ලා අවුරුද්දේ පටන් ගන්න වෙලාවෙ ඉන්නවා කියලා කවුරුත් හිතනවද? නෑනේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ ළඟට වෙලා මං ඉන්නවා කියන්නේ ඒ අයට රැකවරණ තියෙන උන්වහන්සේගෙන්, ඒ අයට සැනසෙල්ල තියෙන උන්වහන්සේගෙන් කියලා ඒ අය දන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ උතුම් 13 වහන්සේලාගේ තියෙන ආශ්චර්ය බලන්න වෙන කෙලෙස් සහිත කෙනෙක්ගේ ආදාහනය කරපු ශේෂයන් තැන්පත් කරපු යම් ගොඩනැගීමක් ළඟදී එන බය තැති ගැනීම භාග්‍යතුන් වහන්සේගේ බුදු සිරුරේ
ඒ ශේෂ වස්තු තැන්පත් කරපු සෑය ළඟ අපිට දැනෙන්නේ නැණි කවදාවත්. දැක්කා කියලා බය හිතෙන්නේ නැණි. බයක් තිබ්බත් ඒ බය නැති වෙන එක නෙවෙන්නේ සමීර. ඒක නේද බුදුරජාණන්සේගේ ආශ්චර්යය. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගේ සෙවනේ වර්ෂය ආරම්භ කරනකොට ඉන්නවා කියලා හිතන පින් ඇති අය. දැන් මම අද සමීරට කිව්වා මට සිත්නේ දසුපුවට එන්න පරක් වෙයි කියලා බව හිතුණා. මේ මොකද එහෙම හිතෙන්න තරම් විශාල තදබදයක් මං එන අතරමඟ මට පිළියන්දල ඉඳලා බම්බල පිටියේ මැදිරියට එන අතරමඟ මම එන්නේ බෙල්ලන්විල රජමහ විහාරේ ළඟින් පසු කරගෙන. ඔව් එතකොට බෙල්ලන්විල රජමහ විහාරේ ළඟ බොරලැස්කමුව හරියේ ඉඳලම තද රථ වාහන මේ තදබදයක් මට ඒ ඇත්තටම හිතුණා මේ දැන් Google Map එකේ බැලුවට පස්සේ වෙලාව පෙන්නනවා 7:20:30 විතර. මම මෙතෙන්ට එනකොට මම හිතුවේ සෑහෙන පරක් වෙනවා කියලා ඒ තදබදේ නිසා. එතකොට අපි එතනදිත් පේන්නේ මොකද්ද මිනිසුන්ට පළවෙනිදා බුදුරජාණන් වහන්සේගේ හෙවණට යන්න ඕනේ. ඒක නෙමෙයි. ඉතින් සුබදායි දෙයක්. ඒක මිනිස්සු සමහරලාට ධර්මය අහන්නේ. එහෙමයි ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට හිතෙනවා පළවෙනිදාට අපි ආශිර්වාදයක් බෝධින් වහන්සේට පැන් ටිකක් පූජා කරලා එනකොට සෑය ළඟ ඉඳලා එනකොට මිනිස්සෙගේ තියෙන මොනවා හරි හොඳ සිතුවිල්ලක් ඒක විවේචනය කරන්න හොඳ නැහැ. ඒක හොඳට දකින්න ඕනේ. හරි ඒ නිසා අපි මිනිස්සුන්ට කියනවා ඔබ එදාට ඒ සෑය ළඟට හෝ බෝධින් වහන්සේ ළඟට හෝ ගිහිල්ලා ඔබේ හිතේ ඇති කරගන්න අරමුණත් ඔබ සුබදායි වෙන විදිහට හිතනවා නම් තමයි ඒ ගියපු ගමන හැබෑම ආශිර්වාදයක් වෙන්නේ. එහෙමයි. එතෙන්ට ගිහිල්ලා අපි දන්නා මිනිස්සු සමහරලාට සමහර තැනකට යන්නේ විනෝද වෙන්න. හැබැයි විහාරස්ථානයකට යන්නේ විනෝද වෙන්න නෙමෙයිනේ. එතකොට එතෙන්දි දැන් මම අද දැනගත දෙයක් අපේ වරුණ මහත්තයා නැවතිලා ඉන්න හෝටල් එකේ ආටසිල් සමාදන් වෙච්ච කීප දෙනෙකුත් ඉන්නවලු. එහෙමයි. එතකොට අනුරාධපුර ගිහිල්ලා අෂ්ටාංග උපෝසත සීලය මේ පොය නෙමෙයිනේ. එහෙමයි. හරිද? පොයක් නෙමෙයි. මේ අවුරුද්ද පටන් ගන්නකොට මම අෂ්ටාංග උපෝසත සීලේ පිළිටන්න ඕනේ කියලා හිතේ අදිස්ථානෙ ගත්ත මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඉතින් ඒ වගේ පින් ඇති මිනිස්සු නිසා තමයි මෙච්චර හරි මේ රට මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ. නැත්තම් මේකේ ඔබට පේනවා ඇති සමීර සමහර වෙලාවට හරියට මිනිස්සු පිරිහිලානේ. ඒ පිරිහිච්ච මිනිස්සුන්ගේ මානසිකත්වයට මේ විදිහට ටිකක් හරි සහනයක් වෙන සිතුවිලි එකතු කරගන්නවා නම් අපි ඒක තව වැඩි වෙන්න දේවල් පුළුවන් තරම් කරන්න ඕනේ. ඉතින් මං හිතනවා දැන් අපේ නෙල්ලිගල හාමුදුරුවෝ ඒ දේ හොඳට කරලා තියෙනවා. මොකද බොහෝ දෙනෙක් ඔය ජනවාරි 1 වෙනිදා වෙනකොට නෙල්ලිගලට යන්න ඕනේ කියලා. එහෙමයි. මේ අද මට හාමුදුරුවෝ මේ දැන් චුටකට කලින් මේ වීඩියෝ එකක් කියවලා තියෙනවා සමීර. උන්වහන්සේට කොහෙට හරි පොඩ්ඩක් වැඩම කරලා උන්වහන්සේට නෙල්ලිගලට යන්න ඉඩ නැහැ. එහෙමයි. එච්චරටම පාර දිගටම හිර වෙන තරමටම වාහන පෙරිලා. ඒ මිනිස්සු විනෝද වෙන්න නෙමෙයි යන්නේ. මිනිස්සුන්ට එතෙන්ට ගියාම හිතට ආශිර්වාදයක් දැනෙනවා. ඒ හිතට මහා පුදුම ප්‍රබෝධයක් දැනෙනවා. උන්වහන්සේ ඒ පරිසරයේම තමයි කූරගලත් මේ වෙනකොට ගොඩනගාගෙන යන්නේ. මම හිතනවා හාමුදුරුවන්ට දවසක තාම අවුරුදු 30 ගානයිනේ. උන්වහන්සේට දවසක මිනිස්සුන්ට ඔයගේ ජනවාරි 1 වෙනිදාට ඉන්න හිතෙන තැන් ආශිර්වාදයක් හිතට දැනෙන තැන් මහා ගෞරවනීය විදියට තමන්ගේ හිතේ කුසල් උපද්දවන්න පුළුවන් සුදුසු මහා පූජනීය තැන් අපේ හාමුදුරුවන්ට මේ රටේ 4 දිශාවෙම හදන්න උන්වහන්සේට ශක්තිය ලැබෙයි ඉදිරියේ. ඒක දැන් අපි දැකින කූරගල ගොඩනගද්දී හාමුදුරුවෝ එක වර්ෂයයි අවුරුද්දක් ඇතුලේ සියලු විහාරාරාම එක්ක ඒ මුළු අක්කර සංකීර්ණයම ගොඩනගනවා. අක්කර 50කට වඩා විශාල ඒ සංකීර්ණ ගොඩනගනවා. ඉතින් ඒකෙදි තනි දායකත්ව විදියට මහා සෑය ගොඩනගද්දී එක මහත්තයෙක් තනි දායකත්වයක් දරනවා වෛද්‍යවරයෙක්. ඒ වගේම අපේ මාස්ටර් ගයිඩ් දිස්නාම්මා ධර්මශාලාව දම්සභා මණ්ඩපයේ තනි දායකත්වයෙන් ගොඩනැගුවා. ඒ කියන්නේ මේ ශ්‍රම දායකත්වයේදී යුද හමුදාව ශ්‍රම දායකත්වය දක්වනවා. ඒතර මේ කොච්චර ශ්‍රම දායකත්වය දැක්කුවත් අමුද්‍රව්‍ය සපය ගන්න අවශ්‍ය මූල්‍ය දායකත්වයක් ඕනේ. ඉතින් උන්වහන්සේට ඉන්නවා
ඒ මූල්‍ය දායකත්වයේ අප කැප වෙලා ලබා දෙන තනි දායකත්වයක් විදිහට ලබා දෙන්න පුළුවන් මෙච්චර දුෂ්කර කාල පරිච්ඡේදයක උනත් හරි පිං ඇති පිරිසක්. ඒ සංඝවාසයේ කොටනගෙන අපේ නාවල කුෂන් වර්ක්ස් මහත්මයා ඒ වගේ මහා බොහෝ පිරිසක් ඉන්න අපේ හැමදෙරෝ. ඒ වගේම නෙත් ආයතනය නෙත් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ මෙදිහත් වීමෙන් තමයි මෙතන මේ සුගන්ධ කොටිය ගොඩ නැගෙනවා. ඒ කුරගල ඉදිවන වැදගත්ම තැන තමයි නෙත් ශ්‍රාවකයන් ඉඳ ගන්න. මොකද සුගන්ධ කොටිය කියන්නේ අමමැණි බුදුරජාණන් වහන්සේගේ සහ රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් මහා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සුගන්ධ කොටිය අපේ හැමදෙරෝ. ඒ කියන්නේ තේවාවන් ටික උදේ හවස සිද්ධ වෙන පූජනීයම තැන. ඉතින් අපිට පේනවා ස්වාමීන් වහන්සේට දැනට ගත වුණේ මාස කීපයයි. ලබන මේ වෙසක් වෙනකොට ජාතික වෙසක් උත්සවයත් එක්ක උන්වහන්සේ මුළු විහාරාරාම සංකීර්ණයම සසනට දායාද කරන්න සූදානම් වෙන්නේ. අවුරුද්දකට මෙච්චර දුෂ්කර කාලේ මේ අමුද්‍රව්‍ය හැමදේම මේ 5 ගුණයකින් විතර මිලාදික වෙච්ච කාලේ උන්වහන්සේ අවුරුද්දක් ඇතුලේ මුළු විහාරාරාම සියල්ලත් එක්ක එක ස්ථානයේ තනියෙන් ගොඩනගනවා නම් හාමුදුරුවන්ට අවුරුදු 4-5ක් මේ ආණ්ඩුවක් කරන කාලේ වෙනකොට රටේ හතර පැත්තෙම හාමුදුරුවෝ 4ක් හදයි මිනිස්සුන්ට මේ ඔය ජනවාරි 1 වෙනිදාට ඉන්න ඕනි කියලා හිතෙන විතරක් නෙමෙයි. තමන්ගේ ජීවිතේ විශේෂ හැම දවසකම භාග්‍යතුන් වහන්සේගේ සෙවණ සොයාගෙන යන්න සුදුසු තැන් උන්වහන්සේ ගොඩනගනවා. හාමුදුරුවෝ හදලා තිබුණ හරි ලස්සන මේ සුබ පැතුමක් 2022 වර්ෂයේ උදාව වෙනුවෙන්. ඒක මේ වචන ටික මම හාමුදුරුවන්ට අද කතා කරලා මම කිව්වා ඔබ වහන්සේට මේ වචන ටික ආවේ කොහොමද? හරි ලස්සන වචන ටිකක් කියලා. හාමුදුරුවෝ මේ පෝස්ට් එකේ තියෙනවා මේ සුබන අවසරක් වේවා කියන එකට ලියලා ගෙවුණු වසරේ රටදැය සසුනට ඔබ මා සමගින් බොහෝ වැඩ කළා. ලබන්නා වූ වසරේද මගේ එකම පැතුම ඔබ සමගින් මතු උපනූපන් පරම්පරාවේ භෞතික හා ආධ්‍යාත්මික ගුණවගාව ඇතිවෙන්න වැඩ කරන්නයි. අපි හැමෝටම පරාර්ථය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්. සුබන අවසරක් වේවා මම නෙල්ලිගල හාමුදුරුවෝ කියලා ලියලා. එතකොට මේ සුබ පැතුමේ හරි ලස්සන වචන ටිකක් මේක. ලබන්නා වූ වසරේද මගේ එකම පැතුම ඔබ සමගින් තනියෙන් නෙමෙයි ඔබත් එක්ක එකතු වෙලා මතු උපනූපම් පරම්පරාවේ මේ තාමත් ඉපදිලා නැති පරම්පරාවටයි ඉපදිච්ච පරම්පරාවට මේ ඔක්කොටම භෞතික හා ආධ්‍යාත්මික ගුණවගාව ඇති වෙන්න වැඩ කරන්නේ. මේ වචන ටික මේ තමයි භික්ෂුවක් මේ ශාසනය තුල විශේෂයෙන්ම සමාජයට යමක් කරන හාමුදුරු කෙනෙක්. භෞතික ආධ්‍යාත්මික කියන මේ දෙක මේ ගුණවගාවන් දෙකම ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ භෞතිකවත් ගුණයක් ගුණවගාවක්. ආධ්‍යාත්මිකවත් ගුණවගාවක්. එතකොට අපි දන්නවා චෛත්‍යයක් ගොඩනගනවා කියන්නේ භෞතිකයි. හැබැයි මේ භෞතිකව ගොඩනගන චෛත්‍ය ආධ්‍යාත්මික ගුණයක් පිණිසයි භෞතික වස්තුවක් ගොඩනගන්නේ. එහෙමයි. භෞතික දෙයක් ආධ්‍යාත්මික ගුණයක් වෙනුවෙන් පරිවර්තනය කරන්න පුළුවන් කියන ආශ්චර්ය භික්ෂුවකට මේ සමාජයට දායාද කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ සෑය වෙනුවෙන් සමීර සිමෙන්ති ටිකක් පාවිච්චි කරනවා නම් ඒ සිමෙන්ති ටික භෞතිකයි. හැබැයි මේ භෞතික සිමෙන්ති වලින් කෙනෙකුගේ රාගය අවසන දෙයක් හදන්න බැරිද? පුළුවන්. තරහය විශ්සන දෙයක් හදන්න බැරිද? පුළුවන්. මෝහය අවසන දේවල් හදන්න පුළුවන්. හැබැයි සෑය වෙනුවෙන් මේ සිමෙන්ති ටික පාවිච්චි කරනවා කියන්නේ එතෙන්ට එන කෙනා ඒ සෑය දැකලා වන්දනා කරගන්නකොට යාගේ හිතේ උපදින්නේ රාගෙද විරාගෙද? විරාගේ. ද්වේෂෙද අද්වේෂයේද? අද්වේෂේ. මෝහෙ නෙමෙයි අමෝහේ. දකිනකොට ඒ දැකීම මාත්‍රයෙන්ම උපදින්නේ දස්සනානුත්තරී විදියට භාග්‍යතුන් වහන්සේව සිහිපත් වෙලා කුසල සිතුවිලි. ඒතර සිමෙන්ති මතක් වෙන්නේ නැහැ එතකොට. සෑය දකිද්දී අපිට සිමෙන්ති පේනවද? දැන් ඔබ හිතන්න රුවන්වැලි සෑය මේනකොට ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. එහෙමයි. එතකොට සිමෙන්ති පාවිච්චි කරලා තියෙනවා. හරි. දැන් සෑය දැක්ක කියලා සිමෙන්ති මතක් වෙනවද? අපිට ඒව මතක් වෙන්නේ නැහනේ. අපිට ගඩොල් මතක් වෙන්නේ නැහැ. අපිට මතක් වෙන්නේ භාග්‍යතුන් වහන්සේව. එහෙමයි. සමීර භෞතික හා ආධ්‍යාත්මික ගුණවගාවක් වෙනුවෙන් භික්ෂුවකට පරාර්ථකාමීව වැඩ කරන්න පුළුවන් නම් ඒ භික්ෂුවට පුළුවන් සිමෙන්ති ටික
තව කෙනෙකුට කුසල් උපදින தත්ත්වයට පරිවර්තනය කරන්න. වන්දනාමාන වන දෙයක් බවට පත් කරන්න පුළුවන්. වැලි ටික තව කෙනෙකුගේ කුසල් උපදින වඳින වැලි ටිකක් කරන්න පුළුවන්. ගඩොල් ටික තව කෙනෙකුගේ කුසල් උපදින වඳින ගඩොල් ටිකක් බවට පත් කරන්න පුළුවන්. ඒක නිකන් නෙමෙයි මිනිස්සුන්ට විතරක් නෙමෙයි. දෙවියොත් ඇවිල්ලා වඳින සිමෙන්ති ටිකක් වෙනවා. එහෙම. ඔබ හිතන්න දිවි ලෝකේ දෙවිවරු මේ හાર્ඩ්වෙයාර් වල පුරවන සිමෙන්ති වලට ඇවිල්ලා වඳිනවද සමීර? එතකොට ඒ සිමෙන්ති භාග්‍යතුන් වහන්සේ උදෙසා උද්දේශික විදියට ශාරීරික විදියට පාරිභෝගික විදියට යම් වස්තුවක් වෙනුවෙන් ඒ සිමෙන්ති ටික ගෙනල්ලා ගොඩනගන්න පුළුවන් නම් යම් තැනක දෙවියන් ඒ සෑයට ඇවිල්ලා වඳිනවනේ. එතකොට සිමෙන්ති කම්පැනි ඉන්න මහත්තුරු දන්නෙත් නෑ අපි මේ නිෂ්පාදනය කරන සිමෙන්ති වලට දෙයියෝ වඳී කියලා. හරිද? ඒක ප්‍රවාහනය කරන් යන ලොරි වල මිනිස්සු දන්නෙත් නෑ මේ උස්සන් යන සිමෙන්ති ටිකට දෙයියෝ වඳී කියලා. ඒවා ගොඩ බාන හાર્ඩ්වෙයාර් වල ගබඩා වල මිනිස්සු දන්නෙත් නෑ මේ සිමෙන්ති වලට දෙයියෝ වඳී කියලා. හැබැයි භික්ෂුවකට පුළුවන් වෙනවා මේ සදහැවත් දායක පින්වතුන්ට පුළුවන් වෙනවා දෙවියන්ටත් වඳින්න පුළුවන් තැනකට පරිවර්තනය කරන්න අර සිමෙන්ති ටික. බලන්න ආශ්චර්ය. ඒ ආධ්‍යාත්මික භෞතික ගුණවගාව වෙනුවෙන් පරාර්ථකාමී වැඩ කරනවා කියන මේ වචන ටික මම උන්වහන්සේට කියලා හුවා ඔබ වහන්සේ මේ වචන ටික ඇතුලේ මහා මේ පිරිපොන් වචන ටිකක් කියලා. උන්වහන්සේට ඒක ඇහුනේ පිළිකුල් වචන ටිකක් කියලා කිව්වා. මොකක් පිළිකුල්? නෑ පිරිපොන් වචන ටිකක් කියලා. ඒක පිරිපුන් වෙලා තියෙන්නේ අර කියපු වචන දෙකත් ඒකට එකතු කරගෙන භෞතික හා ආධ්‍යාත්මික ගුණවගාවට මම ඔබත් එක්ක එකතු වෙනවා කියන එක ඇතුලේ පිරිපුන් සමීර. ඒ කියන්නේ අපි සමහර දේවල් තනියෙන් කරනවානේ. තනියෙන් කරන දේවල් වලට වඩා තව පිරිසක් එකතු කරගෙන කරනකොට එතන උන්වහන්සේටත් පරිවාර සම්පත්තිය ලැබෙනවා වගේම ඒ ගොඩ නගන අයට දැන් බලන්න නිකන් හිතලා ශ්‍රමයෙන් ගිහිල්ලා බොහෝ දෙනා අපි දකිනවා දවල් රෑ නැතුව බොහෝ දෙනා ගිහිල්ලා ශ්‍රමයෙන් ඒ මහා සෑය ගොඩනගන්න එකතු වෙනවා. අඩි 100ක් උසස් මහා සෑය. මෙච්චර දුෂ්කර කාලේ. ඒ වගේම අපි දැක්ක කටින පින්කම net නාලිකාව සිදු කරනකොට පිරිකර වෙනුවෙන් කියලා මිනිස්සු බාරගත්තේ සිමෙන්ති. එහෙමයි. දැන් මේ සිමෙන්ති පූජාවට සම්බන්ධ වෙච්ච හැමෝටම සතුටු වෙන්න පුළුවන් දෙවියන් වඳින සිමෙන්ති ටිකක් ඒ සිමෙන්ති නිකන්. හරිද? භාග්‍යතුන් වහන්සේව නියෝජනය කරගෙන. එතකොට අනිත් එක අපි මැරිලයි. හැබැයි අවුරුදු 1000 ගානක් යනකොනුත් ඒ සෑය වෙනුවෙන් මිනිස්සු වන්දනමාන කරන තැනටපත් වෙනවානේ. සමීර අපි අන්න එතෙන්දී අර තවත් අයත් එකතු කරගෙන කරන පින්කමක් කියලා කියනකොට ඒ සිතුවිල්ල චේතනාව ඇති උනේ කාටද? ඒ චේතනාව ඇති වෙච්ච කෙනාට පුළුවන් වෙනවා තව කෙනෙකුගේ හිතවල නූපන් චේතනාව පද්දවන්න. දැන් ඔතන ඔය ගඩොල් ගොඩ නගන දේවල් සෑයවල් හදන දේවල් කියන එකෙන් සාසනයක් දියුණු වෙන්නේ නැහනේ. ඒ නිසා හාමුදුරන්ගේ භෞතික ආධ්‍යාත්මික කියන වචන දෙකට හරි අපූර්ව මේ අර්ථයක් හැදෙනවා සමීර. හාමුදුරුව හැමතිස්සෙම කැමති මිනිස්සුන්ට එතන ධර්මය දෙන්න. ඒකයි වටින්නේ. ඒ කියන්නේ මොන දේ ගොඩනගුවොත් දැන් ධර්මශාලාවක් හදවට වඩා එතන ධර්මය හෙන්නේ නැත්තම් ධර්මය දෙන්න කැමති. අන්න එතෙන්දී ඊටාම වටින නිත් ශ්‍රාවකයන්ට ලැබෙන මහා භාග්‍යයක් මේ උදා වෙන 16 වෙනිදා. අපි ඒකයි මෙච්චර මේ කිව්වේ. මේ උදා වෙන මේ අද ජනවාරි 1 වෙනිදානේ. තව ටික දවසකින් ජනවාරි 16 රාත්‍රිය කියන්නේ බොහෝ දෙනාට ජීවිතේ බොහොම සුන්දර දවසක් වෙයි. අපේ හැමතුරුනේ මට අවසර දෙන්න. අපි සිහි කරන්න යන්නේ මීට වසර 2කට පමණ පෙර මේ අපි වට්ටාරම රාජමහා විහාරස්ථානයේදී උදා වුණේ තථාගතාදී වන්දනාව පිළිබඳ අපි ලබන 16, 17, 18 දිනවල කෝරගල පින්බිමේ පැවැත්වෙන මේ මහානීය පුණ්‍ය කර්මය පිළිබඳත් මේ ධර්ම සාකච්ඡාව අතර කතා බහ කරමින් හිටියේ. අපේ හැමතුරුනේ මට අර වට්ටාරම රාජමහා විහාරස්ථානයේ මතක් වුණේ තථාගතයාදී වන්දනාව ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි අපි ආරම්භ කළා. නමුත් රටේ අපි ඒක දිගින් දිගටම පවත්වන්නට හිතුවත් රටේ තිබුණු මේ व्यसनකාරී තත්ත්වයක් එක්ක අපිට මේ මහා පින්කම කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් අපිට ඔන්න සුදුසු ස්ථානයක් නැවතත් හම්බෙලා තියෙනවා. ඒ තමයි කෝරගල මහා පින්බිම. 16 වෙනිදා සවස 4ට පමණ
ගෝනෙන් පුෂ්පවහාර දක්වන ගමන් මේ අසදිස්ස ශාක්‍ය සුගත මහා සෑරදුන්ගේ සුවඳවත් වූ දාගර්භෙහි පූජනීය වස්තු තැන්පත් කිරීමේ මහා පුණ්‍ය මංගල්‍ය ආරම්භ වෙනවා. ඒ අතරතුර රාත්‍රී 7 සිට අපි සූදානම්ෙන් ඉන්නවා මේ තථාගතාදී වන්දනාව ආරම්භ කරන්න. අපේ හාමුදුරුවනේ මේක මහා අසිරිමත් පින්කමක්. එදා මට මතකයි අපි වට්ටාරමදී මහා වැස්සේ මේ මහා පින්කම තිබ්බේ. නමුත් ඇතැම් අපේ net ශ්‍රාවක ශ්‍රාවිකාවන් Tamanගේ බිමට දාගෙන හිටපු ඉටරෙද්ද ඔළුවේ ඔතාගෙන මේ නොසෙලී හිටිය අපේ හාමුදුරනේ. මේ තරම් බුදුගුණ සීකරන්න කැමති එලි වෙනකන් අපේ හාමුදුරනේ. දැන් ඒ වගේම පින්කමක් තමයි එහි යලි ආරම්භය තමයි කූරගලදී මේ මුළු දෙන්නේ. සමීර වට්ටාරම පින්කමේදී මට හොඳට මතකයි සමහර අයට දැන් එදා පිටමද ඒ ධර්මශාලාවත් 3-4000කට වාඩි වෙන්න මහ විශාල ඉඩකඩක් තීච්ච දැවැන්ත ශාලාවක්. එහෙමයි. එතකොට ඒ ශාලාවෙන් අවටත් බොහෝ දෙනා පිරීලා ඉද්දී ඒ දහස් සංඛ්‍යාත පිරිසට වර්ෂාවෙන් ආපු බාධාව ඉවසගෙන හිටපු අය ඔබ කියු විදිහට ඉටිකොල ඔළුවේ වාඩි වෙන ඉටිකොලෙන් භාගයක් ඔළුවේ ඉඳලා. එහෙමයි. මේ රැයක් එළි වෙනකන් එහෙම බනහන්න එයාගේ හිත ශක්තිමත්. තව සමහර අය වැස්සෙන් බේරෙන්න ඉන්න තැනක් ඇත්තෙම නැතිකමට කියන්නේ අපේ ආවරණ සකස් කරලා තියෙච්ච ඒ ඉඩකඩ තියෙන හැමතැනම ඉක්මවා ගියපු පිරිසක් එදා මහා දැවැන්ත පිරිසක් ධර්මය අහන්න ශ්‍රාවක ශ්‍රාවිකාන් රැස් වෙලා ඉන්නකොට ඒගොල්ලන්ට එකපාරට මේ ආපු වර්ෂාවත් එක්ක දැන් මොකද්ද කරන්න කියන තීරණේ ගනිද්දි ඇතැම් අය කතා වෙනවා අපි ආපු වාහනේ ඇතුළට වෙලා බනහම කියලා. එහෙමයි. වාහනේ ඇතුළේ ඉඳන් එළි වෙනකන් හිම බණ ඇහුවා. මට මහා අදටත් මිනිස්සු කොහෙද හරි හම්බුනහම ධර්ම දේශනාවකට යනකොට මේ අපේ පින්වන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවෝ තාම මතක් කරනවා වට්ටාරම කියන වචනේත් එක්ක සමීර. එහෙමයි. සයන්හන්ස අපි වට්ටාරමේ රැලි වෙනකන් එදා බුදු ගුණ ඇහුවා කියලා. බුදු ගුණ දේශනයක් රාත්‍රිය 3 යම පුරාම මේ රැ පටන් ගත්තම හිරුදා වෙනකම් බුදුරජාණන් වහන්සේගේ ගුණ වයන්න එදා වට්ටාරමේදී මට ලැබිච්ච වාසනාව ආයි කවදා ලැබෙයිද කියලා මගේ හිතෙත් තිබුණ මේ රටේ තියෙන පවතින වාතාවරණෙත් එක්ක. නමුත් අපි මේ වෙනකොට සෞඛ්‍ය ආරක්ෂිතව ඒ අදාළ නීති ක්‍රියා අනුගමනය කරගෙන අපේ නෙල්ලිගල හාමුදුරුවෝ කෝරගල මේ මහා රහතන් වහන්සේලා වැඩ සිටිය ඒ උතුම් පින්බිමේ. දැන් අපි හැමතිස්සෙම මේ තථාගතාදී වන්දනා කියන අපේ වැඩසටහනේ තියෙන එක ස්වභාවයක් තමයි මේක ගොඩක් වෙලාවට මේ රහතන් වහන්සේලා වැඩ හිටිය පුරාණ තැන් තමයි ඉලක්ක කරේ. එහෙමයි පැහැදිලි. දැන් වට්ටාරම තෝරගත්තෙත් ඒකයි. එතකොට මහරහතුන් වැඩ හිටිය ඒ උතුම් භූමියක කිරීමත් අපිට ඕක මේ තථාගතයන් වන්දනා කරන්න මූලික හේතුවක් උනේ කළු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කළු දීපකුණේදී 3 යම පුරා බුදුගුණ දේශනාවක් කරපු ඒ දේශනාවට යම්කිසි අපි වර්තමානයේ ආපහු මිනිස්සුන්ට ඒ අත්දැකීම කවදාකවත් ඒ විදිහට ලබන්න බෑ. නමුත් නිකම්ම ඉන්නේ නැතුව මිනිස්සුන්ට රැලි වෙනකම් බුදුගුණ අහන්න අවස්ථාවක් හදලා දෙන්න පුළුවන් කියන තැන ඉඳලා මොකද කළු දීපකුණ කියන්නේ මමත් සීමිත දවස් කීපයක් හරි වැඩ හිටපු තැනක්. විශේෂයෙන් මගේ මහෝපාද්‍යයන් වහන්සේගේ ආරාම සංකීර්ණයට අයිති තැනක් අනුරාධපුර කළු දීපකුණ. එතකොට රහතන් වහන්සේලා වැඩ හිටපු භූමියක් කියන්නේ නොතේරෙන මහා දෙයක් දැනෙනවා. ඒ රහතුන්ගේ පාද ස්පර්ශ වෙච්ච භූමියක තියෙන මොකද්ද හිතට ඒ සැනසෙල්ලක් ඒ තැනකට ගියාම දැනෙනවා සමීර. දැන් එහෙමයි පැහැදිලි. ඒක ඒ රහතන් වහන්සේලාගේ ආශ්චර්යයක්. ඉතින් එවැනි භූමියක රැලි වෙනකම්ම බුදු ගුණ අහන්න ලැබෙනවනම් තථාගතාදී වන්දනා කියන වැඩසටහන අපි හැදුවේ බුදු ගුණ කියන්නමයි. එහෙමයි. ඒ බුදු ගුණ අර වගේ තැනක කියන්න සහ රැ එළි වෙනකන් කියන්න. ඕක තමයි අපේ වැඩසටහන එකම ආරම්භය. ඉතින් දැන් මේ 16 වෙනිදා ජනවාරි 16
මීළඟ තථාගත අධිවන්දන වැඩසටහන දහස් සංඛ්‍යාතන මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට එකතු වෙන්න පුළුවන් ඉඩකඩක් කූරගල තියෙනවා. ඉතින් හරි සතුටින් තුන්යම පුරා ධර්මය අහන ඒ අත්දැකීම ජීවිතේ කවදාවත් ඔබට ලැබිලා නැත්තම් එහෙමයි. රාත්‍රී එළි වෙනකන් ඡන්ද බලනවා. ඡන්ද ප්‍රතිඵල මිනිස්සු. ඡන්ද ප්‍රතිඵල බලලා දැන් හරි අරහෙ මේ ආරගෙන මෙහි මේ ආරගෙන දැන් අතන මෙහෙමයි මෙතන මෙහෙමයි කිය ඡන්ද ප්‍රතිඵල ටික බලලා මොනවද ලැබුණේනේ. එහෙමයි. හොඳට. ඊට පස්සේ ඉතින් පාලන කාලයේ ඉවර වෙනකම්ම බැන ඉඳලා ආපහු ඡන්දෙ දීලා ආයි රැලි වෙනකන් තුන්යම පුරා ඡන්ද ප්‍රතිඵල බල ඉන්නවා. එහෙම. මේ සෑන්ඩ්විච් හදාගෙන කකා ප්ලේන් ටියක් බිබි ඕව බලනවා. අපිට තුන්යම එළි වෙනකම් මේ තුන්යම පුරා මුල් රාත්‍රිය පුරා 16 වෙනිදා ඒ කියන්නේ 17 වෙනිදා පෝය. එහෙමයි. මෙතන හරි අපූර්ව දේ තමයි සාමාන්‍ය මිනිස්සු හිමිදිරි උදෑසන පෝය දවසේ සිල් සමාදන් වෙලා එතනින් පස්සේ පැය 24ක් උපෝසතය ආරක්ෂා කරනවා. එහෙම. දැන් කූරගල මේ පාර පුළුවන් 16 වෙනිදා සීලෙහි පිහිටලා 17 වෙනිදා දක්වා කියන්නේ සමහර වෙනවා සමීර ඔය මේ පොහොය වැඩසටහන් කරන අපේ තැන්වලදී ඔබ දැකලා ඇති කලින්දා රෑ ඇවිල්ලා නවතිනවා. එහෙමයි. ඉතින් අනේ කලින්දා රෑ ඇවිල්ලා නැවතිලා මේ විශේෂ මොකද වැඩසටහනක් නැහැනේ සමීර. ඊයර රාත්‍රියේ ඉන්නවා. දැන් කූරගල මං හිතනවා සමහරට ආරම්භෙදිම ආපු අය ඉන්නවනම් එයාට කියන්න තියෙන්නේ හොඳට පහසුකම් සහිතව අති දැවැන්ත දම්සභා මණ්ඩපයක් ධර්මශාලාවක් මේ වෙනකොට ගොඩනගලා තියෙනවා. සහ අපි මේ කතා කරන මොහොතට වැඩිය තවත් හාත්පසින් වෙනස් වෙයි පොය දවස් වෙනකොට අපි හම්දුනේ. ඔව්. ඒ තරම් මේ ෂණිකව මොහොතින් මොහොත වෙනස් වෙනවා. හරිද? එතකොට කාලගුණයටත් වඩා බොහොම ඉක්මනින් වෙනස් වෙනවා කූරගල. එහෙමයි. නෙල්ලිගල හඳුරෝ වැඩ කරන ඕන තැනක. ඉතින් ඒක හින්දා මේ පොය දවසට පෙරදා රැ තුන්යම පුරාම හොඳට බුදුගුණ ශ්‍රවණය කරලා පොය දවසෙත් තමන්ට ධර්මයේ හැසිරෙලා පහුවදා මං හිතන්නේ රාජකාරි වලට පිටත් වෙන තියෙන දවසක් නේද? පොයට පහුවදා. ඒ නිසා පොය දාරෑ නිදි මරන්න නැතුව පොයදාට පෙර රාත්‍රිය ඒ කියන්නේ 16 වෙනිදා රාත්‍රිය බුදුගුණ අහන්න සුදුසු අවස්ථාව. මම හිතන්නේ net FM ඔස්සේ සජීවීව ශ්‍රවණය කරන්නත් අවස්ථාව ලැබෙනවා. එන්න අවස්ථාව නැති අයට. හැබැයි රේඩියෝ කිය අහනවට වඩා එතන මේ රහතුන් වැඩ හිටිය භූමියට ඒ පරිසරයට ඇවිල්ලා ඒ ජීවිතයේ අත්දකින්න තියෙන මහා වටින අත්දැකීම මං හිතනවා පින තියන අය මගේ අරගන්නේ නැහැ සමීර. අපේ මහ ගල්තලා පිරිච්ච ඒ කූරගල හඳ එළියේ පොයට පෙරදාරය කියනකොටත් හඳ එළිය තියෙන රාත්‍රියක්නේ. හඳ එළියේ බුදුගුණ අහන්න ලැබෙන අවස්ථාව මං හිතන්නේ ජීවිතේ අමතක නොවන අවස්ථාවක් වෙයි. වට්ටාරමේ අත්දැකීම තියෙන ඒදා ආපු ලක්ෂ සංඛ්‍යාත පිරිසට නැවතත් වරක් ඒ අත්දැකීම ලබන්න ලැබිච්ච වරමක් වගේ මේ 16 වෙනිදා ජනවාරි 16 කුරගලට එන්න කියලා බොහොම මෙත් සිතින් ආශිර්වාද කරමින් ආරාධනා කරනවා. අපි ඔබට ආරාධනා කරන්නේ net FM රේඩියෝව මේ වසරේ පවත්වන ලබන පළමු පින්කමට ඔබ කූරගලට එන්න කියලා. දැන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අසදිස ශාක්‍ය සුගත මහසෑ රතුන්ගේ සුවඳවත් වූ ධාතු ගර්භයේ පූජා වස්තු ඔබට තැන්පත් කිරීමේ වඩා හිඳුවන්නටත් හැකියාව තිබෙනවා. ඔබ මේ මහා පින්කමට එනකොට බොහොම වටිනා කියන මොකද බුදු පිළිමයක වටිනාකම අපිට නිමක් කරන්නට බෑ. එහෙම නැත්නම් බෝධින් වහන්සේ කෙනෙක්ගේ අනුරූපක වටිනාකම අපිට නිමක් කරන්නට බෑ. මේ විදිහේ පූජා වස්තු මොනවද රැගෙන එන්නට ඕනේ? අන්න ඒ පිළිබඳව ඔබට විමසීම් කරන්නට අවශ්‍ය නම් මෙන්න මේ දුරකථන අංකයත් ලියා ගන්නකො 0111 73 73 73 1 අංකෙන් රුක්ෂා නමතල කූරගල පැත්තෙන් කොහොමද මේ දේවල් සංවිධානය කරන්න කියලා ඔබට දැනගන්නටත් පුළුවන්කම තියෙනවා. අපි මේ පිළිබඳවත් මතක් කරේ ජනවාරි 16 වෙනිදා අපි හමුදුරනේ. ඔව් දැන් සමීර මේ මට නෙලිගල හමුදුරව මතක් කරා මේක දැන් මේ පොහොයත් එක්ක මේ කරන පින්කමේ ප්‍රධානම අරමුණ වෙන්නේ
මේ ඉදිවෙන අඩි 100ක් උස ඇති ඒ මහා සෑයකට එහෙමයි. කෙනෙකුට මේ වස්තු තැන්පත් කරන්න ඒ අභ්‍යන්තරයේ යමක් පූජා කරනවා කියන්නේ ඒ හැම වස්තුවක්ම උද්දේශික වස්තුන් බවට පත් කරනවා ශාරීරික චෛත්‍යයක් ඇතුළේ. එහෙමයි. එතකොට උද්දේශිකයි කියන්නේ උදෙසා. අපි එතනට ගිහිල්ලා යමක් මේ සෑය අභ්‍යන්තරයේ තැන්පත් කරන්න පූජා කරා නම් ඒ පූජා කරන සියල්ලම භාග්‍යතුන් වහන්සේ උදෙසා පූජා කරා වෙනවා. එහෙමයි. එතකොට අපි කෝරගල වගේ තැනක අතීතයේ මහරහතන් වහන්සේලා විසින් ගොඩනගපු මහා සෑයක් තැන්පත් වෙච්ච තැනක ප්‍රතිනිර්මාණයක් නෙමේක. මේ අර අලුතෙන්ම ඉඩමක ආරාමයක් ගොඩනගෙනවා වගේ තැනක් නෙමෙයි. මේක මහා පුරාණ සියවස් ගණනක ඒ ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන් වන්දනාමාන කරපු භූමියක් විනාශ වෙලා ගිහිල්ලා අපිට අහිමි වෙලා ගිහිල්ලා ආපහු ඒකේ අයිතිය තහවුරු කරමින් ප්‍රතිනිර්මාණය කරපු ඒ භූමියක සෑයක යමෙකුට පූජා වස්තුවක් තැන්පත් කරලා ඒ සෑය අභ්‍යන්තරේ තමන් මෙන්න මේ දේ පූජා කරලා තියනවා කියලා තමන්ගේ හිතේ ආයේ ජීවිතේ පුරාම හිත සතුට වෙන්න සහ තමන්ගේ මතු පරම්පරාවල අයත් අපේ ආච්චි අපේ සීයා අපේ අම්මා අපේ තාත්තා මේ සෑයට මෙන්න මේ වස්තුව පූජා කරලා තියනවා කියලා හිත කිය පරම්පරා පිටින් සතුට වෙන්න පුළුවන් මහා විශේෂ අවස්ථාවක්. අපි දන්නවා මේ අවස්ථාවට බොහෝ දෙනා රට පුරායෙන් එයි. සමහර ලාවට අපි හිතමු 16 වෙනිදා තථාගතාදී වන්දනා වැඩසටහනට එන අයටත් ඒ අවස්ථාව විවෘතයි. කෙනෙකුට 17 වෙනිදා අෂ්ටාංග පෝසත සීලෙහි පිහිටන්නම බලාගෙන එන අය ඉන්න පුළුවන්. පොය දවසේ ඒ අයටත් ඒ අවස්ථාව ශ්වේත පූජා වැඩසටහනත් එක්ක එන අයටත් ඒ අවස්ථාව විවෘතයි. හැබැයි මේ ඔය දෙකටම ඉන්න බැරි වෙන අය ඉන්න පුළුවන්. සමහරට අපි දන්නවා දැන් ඇතැම්ම ඉන්නවා අපේ නිත්තහන අය අතරේ. උදාහරණයක් විදිහට මෙහෙම ගමු. අපේ පන්සලේ සිල් ගන්න පිරිසට දානේ බාර අරන් තියෙන්නේ මම. එහෙම අය ඉන්නවා. මට හරිම ආසයි මේ වැඩසටහනට යන්න. දාන ටික බාරගෙන තියෙන හින්දා එදාට මම ඉන්නම වෙනවනේ මේ මමයි අවුරුද්දේ මාසේ මේ ජනවාරි මාසේ පොයට දාන ටික දෙන්නේ පන්සලේ සිල් ගන්න අයට. එහෙම හරි එයාට හිතට දුකයි. එතකොට මට මේ පින්කමට එන්න වෙන්නේ. එවැනි අයට ඒ කියන්නේ මොනවා හරි හේතුවක් නිසා පොයට පෙරදා 16 වෙනිදා රාත්‍රියේ සිට ආරම්භ කරන මේ මහානීය පින්කමට පොහෝ දිනේ හෝ එන්න ඉඩකඩ නැතිනම් කාට හරි නෙලිගල හම්දුරු ඉතාම කාරුණිකව අවස්ථාව හදලා දීලා තිනවා 18 වෙනිදා දක්වාම. එහෙමයි. ඒ ඉඩකඩ තියෙනවා. 18 වෙනිදාෙන් මේ අවස්ථාව අවසන් වෙනවා. 18 වෙනිදා වෙනකන් පමණයි ඒ විවෘත කිරීම කරලා තියෙන්නේ. පූජා වස්තු නිදන් කරන්න සෑයට ඒ ප්‍රතිනිර්මාණය වෙන මහා සෑයට. ඉතින් net ශ්‍රාවක ශ්‍රාවිකාවන් අපි දන්නවා බොහෝ පින්වලට මේ වෙනකොට net නිසා net FM නාලිකාවේ කල්යාණ මිත්‍ර භාවය ඇසුරු කරගෙන බොහෝ පින්කම් වලට සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඇයට ලැබෙන හරි දුර්ලභ අවස්ථාවක් මේක. ඒක ආයෙ ජීවිතේ නැවත හම්බෙන දෙයක් නෙමෙයි. දැන් අපි හිතමු සෑයට හුණු පිරියම් කරන්න ඒ වගේ දෙයක් අපිට මේ අවුරුද්දේ බැරිනුත් ඊළඟ අවුරුද්දේ හරි හම්බෙයි. එහෙමයි. ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න වගේ අවස්ථාවක් වුණත් මේවර බැරි වුණොත් ඊළඟ වතාවේ හරි අපි කොහොම හරි වඩි යමු කියලා එහෙම පුළුවන්. හැබැයි මෙවැනි මහා සෑයකට පූජා වස්තුවක් නිදන් කරලා තමන්ගේ ජීවිතයේ මැරෙනකම්ම මතක් වෙන ඒ මහා පුණ්‍යවන්ත අවස්ථාව ආය ලැබෙන එක නෙමෙයි. ඒකින්ද ඒක එක වරයි ඒ සෑය වැහුවට පස්සේ ඒ සෑය සකසා සියල්ල අවසන් කරලා මහා ලක්ෂ සංඛ්‍යාත පිරිසට වැදුම් පිදුම් කරන්න, දෙවියන්ට වැදුම් පිදුම් කරන්න අවස්ථාව උදා වුණාට පස්සේ නැවතත් ඉඩක් ලැබෙන්නේ නැහැ ඒ පූජා වස්තු සෑය අභ්‍යන්තරේ තැන්පත් කරන්න. ඉතින් එන්න එතනයි තියෙන්නේ මේ
අවස්ථාවට කොහොම හරි මොන බාධාවක් අස්සේ හරි Taman සහභාගී වෙන්න ඕනේ කියන තීරණය ගත යුත්තේ අන්න එතනයි සමීරය. තව දින 15 තියෙන මේ මහානීය පින්කමට අපි ඔබට නිරන්තරයෙන් net FM රේඩියෝ ඔස්සේ සිත්නෙත් අසපුව මෙත්නෙත් පාමුල ආදී මේ සියලු දේශනාවන්හිදී මේ පිළිබඳ තවත් තොරතුරු කියන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔබට නැවතත් මම දුරකථන අංකය මතක් කරන්නම් 0111 73 73 73 1 කියන දුරකථන අංකයෙන් විමසීම් කරන්න පුළුවන්. එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව නිමා කරන මොහොතේ ප්‍රාර්ථනා කරනවා මේ වසරේදී ඔබ වහන්සේට තවත් ධර්මචාරිකාවේ යෙදමින් සසුන පෝෂණය කරන්නට අවශ්‍ය නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි අපි අද සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාවෙන් සමගින යන්නේ. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. සිත්නෙත් අසපුව